අයිබෝවන් සුබ උදෑසනක් ඔබට ජයග්‍රාහී වාසනාවන්ත නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. අද 15 වෙනිදා ඉරිදා සියලු දේවල් අපි ඔබට කියන්න සූදානම්. පත්තරවල තියෙන දේවල් සහ එතනින් එහාට ගිහිල්ලා අලුතෙන් වාර්තා වෙන දේවල් ඔබ මොන ආකාරයෙන්ද නිරෝගීකම ආරක්ෂා කරගන්න ඕනේ. ඔබ දන්නවා ලෝකයේ ලොකුම වසංගතය වුණත් පොඩි දේවල් තුනක් විතරයි කරන්න තියෙන. මේ වසංගතයෙන් ඈත් වෙලා ඉන්න, බේරිලා ඉන්න, මාස්ක් එක දාන එක, අත් සෝදන එක, ඒ වගේම මීටර එකමාරක් හෝ දෙකක් පුළුවන් තරම් පරතරය තියාගන්න එක අනෙක අතර යම් ආකාරයක කටයුතු කරද්දී ඉතින් මේ දේවල් තමයි කරන්න තියෙන්නේ. වෙන 아무තු මැජික් නෑ කියලා සියලු දෙනා කියනවා. සෞඛ්‍යාංශ කියනවා, වගේම ලෝක බලධාරීන් කියනවා අපිට කරන්න තියෙන පොඩි දේවල් ටිකක් අපේ නිරෝගීකම ආරක්ෂා කරගන්න. අපි සූදානම් මේ හැම දෙයක්ම ඔබට කියන්න. අජිත් good morning. Good morning සමීර, සුබ දැසනක් ප්‍රාර්ථනා කරන සමීර. දැන් අද වන විට අපේ රටෙන් වාර්තා වෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 11405ක්. ඒ වගේම රෝහල්වල දැන් මේ මොහොත වන විටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5028ක්. ඊ දවසේදී ආසාදිතයන් 214 දෙනෙකු අලුතෙන් වාර්තා වුණා. ඒ වගේම අපේ රටින් දැන් මේ මොහොත වන විට වාර්තා වෙන මරණ ප්‍රමාණය 53ක්. මේ තමයි අපේ රටේ තත්ත්වය. අපේ රටේ තත්ත්වය සුබවාදී නෑ, සුබදායී නෑ. ඒ හින්දා අපි හැමදෙනෙක්ම පරිස්සමින් ඉන්න ඕන කියන කාරණාව අපි නිතර ඔබට මතක් කරන්නේ. ඊයේ දවසේ වගේම අපි අද දවසෙත්, අද විතරක් නෙවෙයි හෙට දවසෙත් ඔබට කියන්නේ ඒ දේම තමයි, පරිස්සමෙන් ඉන්න. හැම වෙලාවෙම හැකි සෑම විටම පරිස්සමෙන් ඉන්න. ඒ තමයි හොඳම විසඳුම මේ කොවිඩ් වසංගතය, කොවිඩ් ව්‍යාප්තිය වළක්ව ගන්න. සමීර? ඔව්, අර මේ ලස්සන කතාවක් තියෙනවා නජිත්. දැන් මේ දවස්වල මේ කුඹුරු වැඩ කරනවානේ. වපුරන කාලේ, පෝරු ගාලා වපුරන කාලේ. එතකොට එක කුඹුරක් වපුරනකොට මේ කැකිලි රජුරෝ එතනට ඇවිල්ලා කිව්වලු නජිත් දැන් පෝරු ගාලා කුඹුර හොඳට හදලා තියෙනවා ලියද්ද මේ වපුරන්න ගියාම පෑගෙනවනේ, මේකට පිළිමයක් යොදන්න ඕනි කියලා කිව්වලු. මෙහෙම හරියන්නේ නැහැ, මේ දෝලාවක තියලා වපුරමු කියලා. දෝලාවක තියලා වීහිමු කියලා. කැකිලි රජුරන්ට තේරුන්නේ නැහැ. එතකොට 4 දෙනෙක්ගෙන් ලියද්ද පෑගෙනවා, කුඹුර පෑගෙනවා කියලා. ඉතින් ඒ වගේ තමයි සමහර අය එක වැඩකට එක්කෙනෙක් ඕනි වැඩේට 4-5 දෙනා යන්න එපා එළියට. ඔබ ආරක්ෂා වෙන්න, අනවශ්‍ය හරදර ඇති කරගන්න එපා. ගෙදරක රාජකාරී කටයුතු නැත්තම් එක වැඩකට එක්කෙනෙක් ගියාම ඇති නම් බඩු මුට්ටු ටික ගේන්න එක්කෙනෙක් ගියාම හොඳටම ඇති. ඉතින් ඒ නිසා අනවශ්‍ය ආකාරයෙන් මිනිස්සු ඉන්න තැන් වලට ගිහිල්ලා කොරෝනා වෛරසය ගෙදරට අරගෙන එන්න එපා. මේ අර නජිත් කිව්වා රටේ තත්ත්වය එච්චර හොඳ නෑ කියලා. හැබැයි තිබුණට වඩා හොඳයි. දැන් ගම්පහ අපි දන්නවා මිනුවන්ගොඩ පොකුර ආරම්භ වුණා. දැන් ඊයේ දවසේ වාර්තා වුණේ තාමත් 14යි ආසාදිතයන් 45කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුණේ. ඉතින් ඉතා හොඳයි. දැන් කොළඹ යම් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා. ඒ සියල්ල අද පත්තරවල තියෙනවා. අපි ඒ ගැන ඔබට කියන්නම්. දේශීය වාර්තා කරනවා කොවිඩ් එන්නතේ බලය අවුරුද්දයි කියලා. එන්නතක් ගැන අපි විශ්වාසය තියාගෙන ඉන්නවා නම් එන්නත ගැන බලය තියෙන්නේ එන්නතේ බලය අවුරුද්දයි කියලා. මෙහෙම කියන්නේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ස්නායු රෝග පිළිබඳව ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්තයා මේ අලුතෙන් නිපදවන ඕනෑම COVID-19 එන්නතක ක්‍රියාකාරීත්වය පවතින අවුරුද්දක පමණ කාලයක් කියලයි ඒ අනුව එතුමා සඳහන් කරන්නේ. අද මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එනවා දේශීය පුවත්පත. මේ අතරේ දිවයිනට ගියාම දිවයින ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරනවා PCR කඩිනම් නොකළොත් කොරෝනා රටම ගිලගනී කියලා. PCR කඩිනම් කරන්න ඕනි, මොන ආකාරයෙන් දේව කරන්න කියලා පැහැදිලිව උපදේශන මාලාවක් දීලා තිනවා. සහ නිරන්තරයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියනවා ඔවුන්ට දැනන තේරෙන දේවල් තියෙනවානේ. මේ වෘත්තියත් එක්ක ඕන් කියනවා බලධාරීන්ට මේ විදිහට කරොත් හොඳයි කියලා. යම් ආකාරයක චෝදනාවක් තියෙනවා. අපි දැක්ක ඊයේ දවසේදීත් එවැනි චෝදනා කිහිපයකොත් වසංගත රෝග විද්‍යාංශයට කරනවා. කෙසේ නමුත් වසංගත රෝග විද්‍යාංශය කියන්නේ පැහැදිලිවම යම් ආකාරයක නියදි තෝරගෙන මේක විද්‍යානුකූලව, ක්‍රමානුකූලව ඔවුන් සිද්ධ කරනවා කියන කාරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට අද දිවයින කියනවා PCR කඩිනම් නොකළොත් කොරෝනා රටම ගිලිගනී. ඒ අනුව වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහත්තයා කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජනය කරමින් මේ කතාව ඒ පිළිබඳව අද දිවයින වාර්තා කරනවා. මේකටම යා කරන්න පුළුවන් මේ නජිත් අද අරුණ පත්‍රයේ තියෙන ප්‍රධාන ප්‍රවෘත්තිය. ඔව්, අද දවසේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ සමීර අර කොවිඩ් එන්නත පිළිබඳව සමීර කලිනුත් සඳහන් කළා. මේ කොවිඩ් එන්නත ලක්ෂ 40කට දෙයි කියලා අද දවසේ අරුණ පුවත්පත මේ විදිහට සඳහන් කරනවා. මේ ලබා දෙන්න සූදානම් ලබන මැයි මාසයේදී තමයි බිලියන 10ක වැයක්
උදේචි වේකනායක මේ පුවත ලියන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට ලබා දීමට නියමිත කොවිඩ් එන්නත සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇස්තමේන්තු ගත කර තිබේ කියලා. ඉතින් අර ඉදිරියේදී මේ එන්නත දැන් මේ මොහොත වන විට අපි දන්නවා අත්හදා බලමින් සිටින වෙලාවක්. ඒ අතරදී මේ එන්නතේ සාර්ථක අසාර්ථක භාවය මත ලබන මැයි මාසයේදී මේක එන්නත් කිරීම සඳහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා බිලියන 10ක මුදලක් වැය වෙන බව තමයි අද දවසේ අරුණ පුවත්පතේ විදිහට සඳහන් කරන්නේ. අපි දැක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිවාසික නියෝජිතවරිය සෞඛ්‍ය අමාත්‍යතුමිය හම්බ වෙලා මේ ගැන සාකච්ඡා කරනවා. මේ එන්නත ලබා දෙන්න පුළුවන් කොහොමද? කොයි ආකාරයෙන්ද ඉදිරියේදී කටයුතු සිදු වෙන්නේ කියලා. හැබැයි සමීර අර එන්නතක් තියෙනවා කියලා හිතලා දැන් ඉතින් පරිස්සම් වෙන එක අඩු කරන්නත් එපා. මොකද මේ එන්නත විදින්න සූදානම් වෙන්නේ මැයි මාසෙදී. තව බොහෝ කාලයක් තියෙනවා. ඒ හින්දා මේ කාලේ වෙනකනුත් අපි පරිස්සමෙන් ඉන්න ඕනේ, ආරක්ෂාකාරීව ඉන්න ඕනේ. සමීර අනිවාර්යයෙන්ම අපි ඒ ගැන හොඳින් සිහිය තබා ගන්න. දැන් මේ එන්නතක් ආව කියලා මුළු අපේ රටේ ඉන්න සියලු දෙනාට මේ එන්නත එකපාර ලබා දෙන්නේ නැහැ. ජනගහනයෙන් 20%කටයි මුලින්ම ලබා දෙන්නේ. මූලිකාධාරයේ දැඩි අවදානම් වයස්වල ඉන්න අය, ඒ වගේම බෝන වන රෝගවලින් තියෙන පෙළෙන අය මේ සියලු දෙනාට තමයි එන්නත ලබා දෙන්න කටයුතු කරන්නේ. එන්නත එනෝ කියලා අපි ආපහු අර පුරුදු විදිහට වැඩ කටයුතු කරලා හරියන්නේ නැහැ. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් මේ කටයුතු කරන්න. එහෙම නැත්නම් අපි ආපහු ටිකක් අර පහුගිය කාලේ වැඩිපුර බයෙන් හිටපු තැනට යන්න සිද්ධ වෙනවා. ඒ ගැන ඔබ හොඳින් මතක තියාගන්න. මේ අතරේ PCR වලට එහා ගිය දැන් අපි දන්නවා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ පිළිබඳව කතාබහට ලක් වෙන කාලයක් බවට පත් වෙලා තියෙනවා. අද ඒ ගැන වාර්තා කරනවා දේශීය පුවත්පත. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලින් PCR වියදම 3/1කින් බසී කියලා අද වාර්තා කරන්නේ දේශීය අනුව PCR පරීක්ෂණ සඳහා මාසෙකට වැය කරන රුපියල් කෝටි 180ක පමණ මුදල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ක්‍රමයේ භාවිතයෙන් රුපියල් කෝටි 60ක් දක්වා ඒ කියන්නේ 3/1ක් අඩු කරගන්න පුළුවන් කියලයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් මේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල සම්බන්ධයෙන් යම් විදිහට චෝදනා කිහිපයකුත් තිබුණා. පහුගිය කාලේ පාර්ලිමේන්තුවත් උණුසුම් වුණ දෙයක් බවට පත් වුණා මේ කාරණය. කෙසේ නමුත් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මට්ටමින් ගෙන්නලා නැහැ. පෞද්ගලිකව යම් ආකාරයක ලංකාවට ආපු කතාවක් තියෙනවා. කෙසේ නමුත් මේ පරීක්ෂණ කරද්දී මිල අපිට අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් යන වියදම අඩු කරගන්න පුළුවන් කියලායි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. නජිත් අරුණත් කියනවා මේ ගැන. අරුණ පුවත්පතේත් ඒ ගැන සඳහන් වෙන සමීර ඊට කලින් අද සන්ඩේ මෝර්නිං පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යොමු වෙන්න සූදානම් වෙන්නේ. සන්ඩේ මෝර්නිං පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව අපි දැක්කා. කොළඹ වරායේ සේවකයන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. දැන් මේ හින්දා වරායේ වැඩ කටයුතු එන හිටියේදී ඒ කියන්නේ ඉංගියක් අද දවසේ සන්ඩේ මෝර්නිං පුවත්පත මේ විදිහට ලබා දීලා තියෙනවා. කොළඹ පෝර්ට් කොවිඩ් ක්ලස්ටර් essentials shortage looms කියලා තමයි මේ සිරස්තලයේ යොදලා තියෙන්නේ. over 40 ships carrying essentials bypass Colombo. මේ විශේෂයෙන්ම වරායේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දෙන හැකියාවක් තිබේද කියන කාරණාව දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කොළඹ වරාය හරහා නෞකා 40ක් පමණ ගමන් කරලා තියෙනවා. මේ බඩු භාණ්ඩ ගොඩ බාන්නට හැකියාවක් ලැබිලා නැති කතාවක් තමයි අද දවසේ මේ විදිහට Sunday morning පුවත්පත සඳහන් කරන්නේ. The lack of adequate employees in the Sri Lanka Ports Authority to handle the operations of the Colombo port, particularly at the Jaya container terminal, has posed huge threat to the continuous supply. මේ වැඩිදුරටත් අපි මේ ප්‍රවෘත්තියට අවධානය යොමු කරනකොට මේ සේවකයන් පිරිසක් කොවිඩ් ආසාදනය වෙලා ඉන්නවා. ඒ නිසා මේ බඩු බාහිර ආදී අදාළ බහලුම් නැත්නම් කන්ටේනර් වලින් ගොඩ පෑමේ හැකියාවක් පවතින්නේ නැහැ. මේ මොහොත වන විටත් නෞකා 40ක් පමණ කොළඹ වරාය බයිපාස් කරලා නැත්නම් කොළඹ වරාය මගහරවගෙන ගමන් කරමින් තිබෙන බව තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම අඛණ්ඩව පවත්වා ගන්න රාජ්‍යයේ ඒ අදාළ බලධාරීන් කටයුතු කරන බව තමයි ඊයේ දවසේදී අපිට අහන්නට දකින්නට ලැබුණේ. ඔය අතරේ සමීර තවත් ගැටලුවක් විදිහට මතුවලා තිබ්බ කාරණාවක් තමයි මේ විදේශ රටවල ඉන්න අපේම ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල දැන් මේ මොහොත වන විට බොහෝ දෙනෙක් කියපු කාරණාවක් තමයි එන හිටලද තියෙන්නේ. මේ අපේ පවුල්වල සමාජිකයන් අපේ හිත
හිත මිත්‍රාදීන් විදේශ රටවලින් ගෙන්න ගන්න විදිහක් නැද්ද? ගුවන් යානා ක්‍රියාත්මක වෙන්නේ ෆ්ලයිට්ස් එහෙම ඒ ඔපරේෂන්ස් නැත්නම් ගුවන් ගමන් සිද්ධ වෙන්නේ නැති කාල සීමාවක්. හැබැයි ඉදිරියේදී යුද හමුදාපතිතුමන් ඊයේ දවසේත් අපි මේ පිළිබඳව ඔබට සඳහන් කළා, පුවත්පත් වාර්තා කළා ලබන සතියේදී මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියලා. සිලෝන් ටුඩේ පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ කාරණාව. Government cautions standard Lankans repatriation only through government institutions. මේ රජයේ ආයතන හරහා තමයි මේ පිරිසව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ. ඉදිරියේදී මේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව සිද්ධ වෙනවා කියලා අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත තොරතුරු වාර්තා කරන මේ ඡායාරූපිකුත් එක්ක වාර්තා කරන්නේ. ගුවන්තොටුපළට එලෙස පැමිණි පිරිසක් මීට පෙර දිනයකදී පැමිණි පිරිසක් ඒ විදිහට ඡායාරූපයට හසු කරගෙන අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙනවා. ඔව් මේ ගැන අපි දැක්කා විපක්ෂයත් ප්‍රශ්න කරනවා. විපක්ෂ නායකවරයා මේ ගැන ප්‍රශ්න කරනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ඡන්දේ කාලේ පොලිමේ ඇවිල්ලා මෙහි ඡන්දේ දැම්ම. හැබැයි මේ වෙලාවේ ඔවුන් සමහර තැන්වල අසරණ වෙලා ඉන්නවා. ඉතින් ඔවුන් වෙනුවෙන් වැඩපිළිවෙලක් නැද්ද කියලා අහනවා දැක්කා. ඉතින් මේ ගැන අද සිළුමිණ වාර්තා කරනවා. ප්‍රධාන ප්‍රවෘත්තියෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෝ ලක්ෂයක් යලි දිවයිනට කියලා ඒ අනුව කියන්නේ කොරෝනා වසංගතය නිසා ලංකාවට පැමිණීමට නොහැකිව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට ආසන්න පිරිසක් ලබන සතියේ ඉඳලා පීවරෙන් පීවර මෙරටට ගෙන්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කරලා තියෙනවා. මේ වන විටත් මෙරට පැමිණීමට ලියාපදිංචි වෙලා ඉන්නවා ලාංකිකයන් 98404ක්. ඒ අනුව මෙරටට නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් අවධානමකට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් ආරම්භ කරනු ඇත බව තමයි මේ ආකාරයෙන් සිළුමිණ වාර්තා කරන්නේ. ඉතින් ඒ අය මෙහෙට ගෙන්නලා අපේ රට අනාරක්ෂිත කරගන්නත් බෑ. ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මේ බෑ අපේ රටට ගෙනාවාම නිරෝධායනය කරන්න ඕනි කරන මේ මධ්‍යස්ථාන ටික තියෙන්න ඕනි. දැන් අපි දන්නවා මේ යුද හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන කඳවුරුවල මේ වෙද්දිත් 2500කට ආසන්න පිරිසක් නිරෝධායනය වෙනවා. එතකොට තවදුරටත් පිට රටින් විදේශගත ශ්‍රී ලාංකිකයන් ආවහම ඔවුන්ට පහසුකම් තියෙන්න ඕනි. සමහර අයට හෝටල් පහසුකම් ලබා දෙනවා. ඉතින් මේ සියලු වැඩපිළිවෙල තියෙන්න ඕනේ. ඒ අනුව තමයි පීවරෙන් පීවර ගෙන්න ගන්න වෙන්නේ. නැත්තම් එක දිගට අර මේ ෆ්ලයිට් එකක් යනවා කියලා අපේ රටට මේ උදවිය ගෙන්න ගන්න බෑ. ඒ ක්‍රියාන්විතය ඒ ක්‍රියාවලිය නිසියාකාරව හදනවා කියලයි ඒ අනුව සඳහන් කරන්නේ. මේ අතර දිනේෂ් ගුණවර්ධන විශ්වභාර අමාත්‍යවරයා කියනවා අද මව්බිමේ ගැන වාර්තා කරන්නේ පිටරට අසරණ වූ 40000ක් අපි මෙරටට ගෙනාවා කියලා එතුමා සඳහන් කරලා තියෙනවා. අද මව්බිම මුල් පිටුවේ මේ පිළිබඳව කියනවා. ඒ අනුව කලින් මේ ආකාරයෙන් 40000ක් විතර පිටරට අසරණ වෙලා හිටපු ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙනල්ලා තියෙනවා කියලායි එතුමා සඳහන් කරන්නේ. ඉදිරි සතිය ආරම්භ කරනවා මේ වැඩපිළිවෙල. ඒ අනුව ඉදිරියේදී විදේශගත ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි වෙලා ඉන්නවා. අපි දන්නවා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සඳහා වෙනම වෙබ් පිටුවක් නිර්මාණය කළා. ඒ අනුව ලියාපදිංචි වෙන්න කිව්වා. ඉතින් ඒ ලියාපදිංචි වෙලා ඉන්න සියලු දෙනා සහ අසරණ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. අපි දන්නවා සමහර රටවල් වල ඔය නජිත් සෝෂල් මීඩියා වල එහෙම තියෙනවා. දැන් මැලේසියාව වගේ රටවල් වල ඉන්න සමහර ශ්‍රී ලාංකිකයන් ඔවුන්ට මීට මාස දෙකකට එහා පැත්තේ යම් දීමනාවකුත් ගෙවනවා. ඒ රටවල් දීමනාවක් ගෙවනවා. සමහර විට තානාපති අංශයේ මැදිහත් වෙලා. හැබැයි මේ වෙද්දී ඒව පවා නැති වෙලා තියෙනවා. එතකොට කන්න බොන්න විදියක් නැහැ මිනිසුන්ට. ඉන්න තැන නැහැ. සෞඛ්‍ය පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. ඉතින් මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගැන අද සිළුමිණ මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. ඔය අතර සමීර අපි අර මේ විශේෂම කොරෝනා ආසාදනය වූ බව තහවුරු කරගන්න සිද්ධ කරන පරීක්ෂණ අතරදී රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් දැන් ඉදිරියේදී සිද්ධ කරන්න සූදානමින් ඉන්නවා කියන කාරණාව අපි දැක්ක පහුගිය දවස්වල කතා වෙන පාර්ලිමේන්තුවේත් බොහොම උණුසුම් වාද විවාද ඇති වුණා. අද දවසේ සතිය ගාරුණ පුවත්පත කියන විදිහට මේ ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාද වෙන ලකුණු පෙන්눔 කරලා තියෙනවා කියලා උදේජී වේකනායක ලියනවා. මේ විදිහට ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් නොකිරීම නිසා රජයේ රෝහල්වල එම පරීක්ෂණ සිදු කිරීම තවදුරටත් ප්‍රමාද වන බව පැවසේ. ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ යුතු මාර්ගෝපදේශමාලාව විද්වත් කමිටුව විසින් සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලබා දී ඇත. එහෙත් එම මාර්ගෝපදේශමාලාව පසුගිය සිකුරාදා පස්වර වනතුරු ඔවුන් අනුමැතිය ලබා දී නොතිබුණි කියලා
වැඩිදුරටත් සඳහන් කරන මේ පරීක්ෂණ සඳහා මේ වනතෙක් අනුමැතිය දීලා නැහැ. ඒ හින්දා පරීක්ෂණ තව දුරටත් ප්‍රමාද වෙනවා කියලා තමයි අද අරුණ පුවත්පත ඔය විදිහට සඳහන් කරන්නේ. ඔය අතරේ දැන් අපි දැක්ක බොහෝ දෙනෙක් අහන කාරණාවක් තවත් මේ පාසල් ආරම්භ වෙන්නේ කවද්ද? මේ පුංචි දරුවෝ ගෙදරට වෙලා ඉන්න වෙලාවේදී අපි දන්නවා රූපවාහිනී නාලිකා හරහා මේ අධ්‍යාපන විෂය නිර්දේශ මාලාව ආවරණය කරන්නේ වැඩ කටයුතු සිද්ධ කරන ආකාරය රූපවාහිනිය තුලින් මේ ඉගැන්වීම් කටයුතු සිද්ධ කරනවා. කෙසේ වෙතත් පාසල් ආරම්භ වෙන්න ඕනි, දරුවෝත් පාසල් යන්න ඕනි. අද ඒ ගැන ඉඟියක් ලබා දීලා තියෙනවා. අද දවසේ Sunday morning පුවත්පත මේ විදිහට සඳහන් කරන්නේ reopening schools after consulting health authorities. මේ සෞඛ්‍ය අංශවල උපදේශනෙන් පසුව පාසල් ආරම්භ කිරීම පිළිබඳව සලකා බලන්නට පුළුවන් කියලා අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. The Ministry of Education stated that the final decision on reopening schools for the third academic term would be decided after consulting local health authorities. මේ දේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව ඉදිරියේදී පාසල් ආරම්භ කරන දිනයන් පිළිබඳව සඳහන් කරන්න සූදානම් කියලා අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඔය අතරේ සමීර මේ කොරෝනා ආසාදනයෙන් මියගේ 53න් 25ක්ම කොළඹ දිස්ත්‍රික්කයේ කියලා අද දවසේ අරුණ පුවත්පත සතියක අරුණ පුවත්පත වාර්තා කරනවා. චමින්ද සේනාරත්න මේ පුවත ලියන්නේ COVID-19 දෙවැනි රැල්ල ආරම්භ වී මාසයකමාරක් ගත වන විට 40 දෙනෙකු COVID නිසා පසුගිය සිකුරාදා රාත්‍රී වන විට මිය ගොස් තිබේ. පසුගිය සිකුරාදා 40 දෙනෙකු මිය ගොස් තිබ. දැන් අද වෙනකොට 53 දෙනෙක්, මේ අතරින් 25 දෙනෙක්ම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්න කියලා වැඩිදුරටත් සඳහන් කරනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් වන 25 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්. මේ අතර මියගිය අය අතුරින් වැඩිම සංඛ්‍යාවක් වයස අවුරුදු 60ත් 70ත් අතර පසුවන්නන්. එම වයස් කණ්ඩයේ 12 දෙනෙකු මිය ගොස් තිබේ. දෙවෙනියට මිය ගොස් ඇත්තේ අවුරුදු 40 54 පුද්ගලයන් 10 දෙනෙක්. දින 3කදී 5 දෙනා බැගින් මියගිය අවස්ථා 3ක් වාර්තා වුණා. ඉන් මියගිය පුද්ගලයන්ගෙන් 25 දෙනෙකු පිරිමි වන අතර ඉතිරි 15 දෙනා කාන්තාවන්. මාර්තු 11න් ආරම්භ වූ පළමු රැල්ලෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගිය අතර ඔක්තෝබර් 4 වෙනි දින ආරම්භ වූ දෙවැනි කොවිඩ් රැල්ලෙන් 40 දෙනෙකු වශයෙන් මේ වන විට 53 දෙනෙකු මිය ගොස් ඇත කියලා සතිය ගාරුණ පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඔව්, ඉතින් වැඩි පිරිසක් 53 දෙනාගෙන් වැඩි පිරිසක් 20කට වඩා ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි වාසය කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැන තමයි මේ කනගාටුදායී ආකාරයෙන් අරුණ පුවත්පත මේ ගැන වාර්තා කරලා තියෙන්නේ. මේ අතරේ රෝසි සේනානායක මහත්මිය කියනවා කොළඹ වැටෙන්න දෙන්න එපා. රජයෙන් ඉල්ලයි කියලා අද මව්බිම් වාර්තා කරනවා. කොළඹ නගරයේ ජීවත් වන පවුල් වලින් 3න් එකක් හුදකලා ප්‍රදේශවල අය බවත් එයාට කිසිම ආදායමක් නැති තත්වයක් පවතින බවත් ඇය සඳහන් කරනවා. ඉතින් ඒ එහෙම කියන ගමන් තමයි ඇය කියන්නේ කොළඹ වැටෙන්න දෙන්න එපා කියලා. ඉතින් ඒක එක පැත්තකින් එතුමියටත් නගරාධිපති විදිහට වගකීමක් තියෙනවා. කොළඹ වැටෙන්න දෙන්න නැතුව ඒ වගකීම නිසියාකාරව ඉටු කරන්න. අපි දැක්කා පහුගිය දවසක සෞඛ්‍යාංශ කියලා තියෙද්දී මේ යම් ආකාරයක රැස්වීම එපා, කිසිම දෙයක් කැඳවන්න එපා කියලා තියෙද්දිත් කොළඹ මහනගර සභාව කැඳවලා තිබුණා. ඉතින් ඇය කිව්වේ ඕනි කරන මූල්‍ය ප්‍රතිපාදන සම්මත කරගන්න කැඳෙව්වා කියලා. කෙසේ නමුත් සෞඛ්‍ය ආරක්ෂිතව ඕන වැඩක් කරාට කමක් නැහැ. හැබැයි අනාරක්ෂිතව කිසිම වැඩක් කරන්න යන්න එපා කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම ජනතාවට පැහැදිලිවම වගකීමක් තියෙනවා නජිත්. දැන් රජයට හැම දෙයක්ම කියලා හරියන්නේ නැහනේ නේද? ආණ්ඩුව හැම දෙයක්ම කියනකම් කරනකම් ඉඳලා හරියන්නේ නැහැ. අපි මේ මොහොතේ ජනතාවට සෞඛ්‍යාංශ කියනවා 160කට එහා පැත්තේ වගකීමක් ඕන්ට තියෙනවා. අපි සියලු දෙනාටම ඒ වගකීම ඉටු කරමු. ඊට පස්සේ අපි අනිත් දේවල් කතා කරමු කියන එකත් මතක් කරන්න ඕනි. විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව තවත් තොරතුරු ගණනාවක් අපි ඔබට කියන්න සූදානම්. ඔද වෙනවටත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක වෙලාව උදේ 6:21යි. අපි දවසේ ජාතික පුවත්පත් බලමින් ඉන්න මොහොතක්. සමීර, දැන් මේ මොහොත වන විට ලෝකයේ තත්ත්වය කොයි ආකාරයෙන්ද? පංකෝටි 43,11,615ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ වගේම දැන් ලක්ෂ 13කට වැඩි පිරිසක් මිය ගිහින් තිබෙනවා. 13,17,396 දෙනෙකු මිය ගිහිලා තියෙනවා. ඒ වගේම සුවය ලැබූ පිරිස මේ වන විට 3,78,61,884. කෝටි 5කට පංකෝටියකට කොරෝනා ආසාදනය වෙලා තියෙන මුළු මහත් ලෝකෙම. මරණ ප්‍රමාණය ලක්ෂ 13ක්, මරණ ප්‍රමාණයත් සාපේක්ෂව වැඩි. ඕක තමයි ලෝක තත්ත්වේ. ලෝක තත්ත්වෙත් එක්ක අපේ රටේ තත්ත්වේ සුබදායි සුබවාදී විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. දැන් අපිට තේරෙනවා, අපිට පේනවා මේ
කොවිඩ් ආසාදිතයන් ටිකෙන් ටික අඩු වෙලා යන ස්වභාවයක් ඒදී ඉස්සරහට ඒ විදිහට පවත්වගෙන යන රටක් විදිහට ආරක්ෂාකාරීව අපි ගත කරමු. ඔය අතරදී සමීර සඳහන් කරන්න ඕනේ දැන් මේ දවස්වල අපි දකිනවා මේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් විශේෂම අපි අපේ අර හිත හදාගන්න බොහෝ දේවල් කරන අපේ අර තියෙන ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න පාවිච්චි කරන තවත් ක්‍රමවේදයක් තමයි මේ පිරිත් සජ්ජායනා කරනවා. අපි දකිනවා රටේ තොටේ හැම තැනකම ගන්ටාර නාද වෙනවා, පිරිත් හඬ ඇහෙනවා. මේ කොරෝනා වසංගතය ඉක්මනටම දුර වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා බොහෝ වැඩසටහන් සංවිධානය වෙනවා. ඔය අතරදී මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඔබ කටයුතු කළ යුතුයි කියන වග අපි සඳහන් කරන්න ඕනේ. සතියක අරුණත් අද දවසේ මේ විදිහට සඳහන් කරනවා මේ පිරිත් නූල් පිරිත් පැන් අතට දෙන්න එපා කියලා සතියක අරුණ සඳහන් කරන කාරණාව අමරපුර මහා සංඝ සභාව මේ ඉල්ලීම කරලා තියෙන්නේ. COVID-19 වසංගතය නිසා බැතිමතුන්ට පිරිත් පැන් සහ නූල් අතට නොදෙන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව මහා සංඝ රත්නයෙන් ඉල්ලීමක් කර තිබේ කියලා වැඩි දුරටත් තොරතුරු සඳහන් කරනවා. අපි දන්නවා දැන් මේ මොහොත වෙන විටත් රටේ තොටේ අපිට අහන්න දකින්න ලැබෙන දේවල් තමයි පිරිත් සජ්ජායනා සිද්ධ කරන එක. රට තුළ ඇති වී තිබෙන COVID-19 වසංගත තත්ත්වය හමුවේ ආගමික කටයුතු සිදු කළ යුතු ආකාරය දැනුවත් කරමින් අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියන් විසින් මහා සංඝ රත්නයේ වෙත පිළිවෙත් මාලාවක් නිකුත් කර තිබේ. වෛද්‍ය උපදෙස් අනුව භික්ෂුන් වහන්සේ 5 නමක් හෝ භික්ෂුණීන් වහන්සේලා 5 නමක් වඩමවා සාංගික දානයේ පිළිගන්වන ලෙසත් එසේ අපහසු නම් ආරාමයකට ගොස් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා හෝ භික්ෂුණීන් වහන්සේලා ඉදිරියට ගොස් ස්වාමීනි අපට සංඝ දානයක් පිරිනැමීම සඳහා සංඝයාගෙන් ස්වාමින් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් ලබා දෙන්න යනුවෙන් පැවසීමෙන් වැඩම කරන ලෙස එක් භික්ෂුවකට හෝ භික්ෂුණියකට සාංගික වශයෙන් දානය පිළිගන්වන ලෙසත් එම උපදෙස් මාලාවේ වැඩි දුරටත් සඳහන් වෙනවා කියලා තොරතුරු වාර්තා කරනවා. සමහර වෙලාවට සමීර අර අපේ ආර්ථික ශක්තිය වැඩි නම් අපි පෙළඹෙනවා බොහෝ ස්වාමින් වහන්සේ පිරිසක් වැඩමවල දානයක් ලබා දෙන්න. හැබැයි ඉතින් ඔබ හිතන්න ඕනි සෞඛ්‍ය ආරක්ෂිතව මේ දේ කරන එක දානේ පිළිගන්වන එක වැරදි වැඩක් නෙවෙයි. එය අපි දන්න බුදුදහමේ හැටියට කුසල් සම්පත්තියට හේතු වෙනවා. හැබැයි කොහොම වුණත් ඉතින් ආරක්ෂාකාරීව සිද්ධ කරන්න ඕනි. ඔයගේ මේ කාලේ කටින පින්කම් පවත්වන කාලේ කටින චීවරය වැඩම කරලා ඒ අනුව මේ විහාරස්ථානවල ඒ කටයුතු සිද්ධ කරන කාලේ හැබැයි මේ සඳහාත් ගෞරවනීය මහා සංඝරත්නය යම් ආකාරයක නිර්දේශමාලාවක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි මේ කටින පින්කම් පවත්වන්නේ. සදහැවතුන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න නැහැ කියන කාරණය උන්වහන්සේලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක තමයි නජිත් වෙන්න ඕනි. තමන්ගේ අනුගාමිකයන්, තමන්ගේ ශ්‍රාවකයන්, තමන්ගේ බැතිමතුන් ඒ ආගමට අනුව හැඩගස්වා ගන්න එක එහෙම නැත්නම් අන්තවාදී නොවේ නේද? අපි දැන් මේ දවස්වල තියෙන තව මාතෘකාවක් නෙමේ භූමි දානයේද ආදානයේද කියන කතාව. ඉතින් මේකත් එක්ක යම් ආකාරයක තිගැස්මක් ඇති වෙලා තියෙනවා. මේ පරීක්ෂණ කණ්ඩායම් වල දෙන ඒ වාර්තාවන් එක්ක තමයි මේ කටයුතු කරන්න කියලා සමහර අය කියනවා. අද ඒ ගැන වාර්තා කරනවා මව්බිම් පුවත්පත. විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයක් තියෙනවා කොරෝනා මරණ භූමි දාන ප්‍රශ්නය ගැන විමල් කියන කතාව කියලා. ඒ අනුව අද මව්බිම් මේ විදිහට වාර්තා කරන්නේ කියනවා කැබිනට් මණ්ඩලයේ කොවිඩ් වසංගතයෙන් මිය යන කවරෙකු හෝ වළදැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දුව ගන්නා තැනක් නොවන බවත් එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ වළදැමීම පිළිබඳව තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත් එවැන්නක් සිදු කරන්නේ නම් ඊට හේතු රට හමුවේ තැබීමද ඉහතකී ප්‍රාමාණික විද්වතුන් විසින් සිදු කළ යුතු බවත් විමල් වීරවංශ මහත්තයා කියනවා. ඒ අනුව COVID-19 රෝගය වැළඳිලා මේ යන අයගේ සිරුරු භූමි දානය නොකළ යුතු බවටත් ඒවා ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවටත් තීන්දුව කරනු ලැබුවේ ඒ විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් විසින් බව පැවසූ වීරවංශ මහතා එම තීන්දුව වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තුළ තීන්දුවක් නොගත් බව අවධාරණය කරනවා. ඉතින් ඒ කලින් ගත්ත විශේෂඥයන්ගේ ඒ තීරණය වෙනස් කරනවා නම් ඒ විශේෂඥයන්ම තමයි වෙනස් කරන්න ඕනේ. රට හමුවේ තියන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ කාරණා නිසා තමයි මේ තීරණය ගත්තේ කියන කාරණය ඒක කැබිනට් මණ්ඩලයේ තීරණයක් නෙමේ විශේෂඥ කමිටුවේ තීරණයක් කියලා විමල් මහත්තයා කියනවා. ඒ ගැන මව්බිම් වාර්තා කරනවා. අද දවසේ සන්ඩේ මෝනින් පුවත්පතත් ඒ ගැන සමාවෙන සිලෝන් ටුඩේ පුවත්පතත් ඒ ගැන තොරතුරු වාර්තා කරනවා. මේ සෞඛ්‍ය අමාත්‍යතුමේ පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය සඳහන් කරපු කාරණාවක් decision on burials after tech committee report මේ තාක්ෂණික කමිටු වාර්තාව ලැබීමෙන් පසු
මේ දේහයන් භූමිදානය සිද්ධ කරනවද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන්නට නියමිත බව තමයි අමාත්‍යතුමිය පවා සඳහන් කරලා තිබේ. ඒ ගැන සිලොන් ටුඩේ පුවත්පත ওই විදිහට වාර්තා කරන අතරේදී සමීර අපිට අහන්න ලැබුණු තවත් කාරණාවක් මේ විශේෂයෙන්ම දැන් මේ කොරෝනා වෛරසය කාල සීමාවේදී අපි දැක්කා මේ වෙළඳ කලාපවල විශේෂයෙන්ම තත්ත්වය ඇති වෙලා තිබේ. දැන් විනෝන්ගොඩ සිදුවීමත් එක්ක අපි දැක්ක කටුනායක ප්‍රදේශයේ වෙළඳ කලාපයටත් බලපෑම් සිද්ධ වෙනවා. කටුනායක කලාපයේ දහසක් හිර වෙලා කියලා අද දවසේ මේ විදිහට සති අග අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. කටුනායක කලාපයේ දහසක් හිර වෙලා අශිකා ජයවීර ලියන පුවත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ මේ වන විට ඇඟලුම් සේවක සේවිකාවන් දහසක් ආහාර පාන ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් නොමැතිව සිරවී සිටින බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමේ පැවසුවා කියලා අද දවසේ තොරතුරු වාර්තා කරනවා. මේ විදිහට කටුනායක කලාපයේ දහසක් හිර වෙලා කියලා තමයි ඔය තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම අපි ඔබට කලිනුත් සඳහන් කළා සතියාගාරුණු පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අර කොවිඩ් එන්නත පිළිබඳව වාර්තා කරපු පුවත. ඒ අතරදී ඊට යටින් අද දවසේ උප ප්‍රධාන සිරස්තලයක් විදිහට සතියාගාරුණ වාර්තා කරනවා මේ බද්ද අඩු කළ පසු සැමන්ටින් ලක්ෂ 23ක් ගෙනල්ලා කියලා ආහාර පිළිබඳව විශේෂම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැන කතා කරනකොට මේ සැමන්ටින් පහුගිය කාලේ අපි දැක්ක අඩු මිලට ලබා දෙන්නටත් කටයුතු කරනවා. කොහොමුණත් බද්ද අඩු කළ පසු සැමන්ටින් ලක්ෂ 23ක් ගෙනල්ලා කියලා සැමන් සඳහා ආනයන බද්ද අඩු කිරීමෙන් පසු සැමන් අඩංගු ඇසුරුම් ලක්ෂ 23කට ආසන්න සංඛ්‍යාවක් බෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තා අනාවරණය කරයි. සීනි සැමන් බීලුණු සඳහා ආනයන බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගිය ඔක්තෝබර් මාසයේදී කටයුතු කළා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ මේ වාහන ආනයනය ගැනත් සමීර අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරන සතියාගාරුණ කියනවා දැන් ගොඩක් අය බලාගෙන ඉන්න වාහන මිල අඩු වෙයිද කොහොම වුණත් අර පහුගිය කාලේ අපි දැක්ක වාහන මිල වැඩි කරන්නත් හේතුනේ අනවශ්‍ය මාර්ග තදබදේ හින්දා වාහන ප්‍රමාණය වැඩියෙන් පාවිච්චි වෙනවා. කොහොම වුණත් වාහන ආනයනයේ තහනම තවත් වසරක් තියලා තියෙනවා කියලා තමයි උදේජී වේකනායක මේ විදිහට ලියන්නේ. වාහන ආනයන තහනම තවත් වසරක් වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ කියලා තොරතුරු වාර්තා කරනවා. මේ තහනම හේතුවෙන් ඇමරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර තිබේ. මේ රටට අවශ්‍ය වාහන ප්‍රමාණවත් තරම් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එහෙත් වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි කියලා. සමීර අපි පාරේ තොටේ ගමන් කරනකොටත් කාසෙල් වල එහෙම සෑහෙන වාහන තියෙනවා තාමත් ඉතුරු වෙලා. හැබැයි අර මේ වාහන අපි කියන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ විකුණන තැනුත් ගොඩක් තියෙනවා. කොහොම වුණත් ඉතින් අවශ්‍ය පරිදි අපේ රටේ වාහන තියෙනවා කියලා තමයි කියන්නේ. වාහන ආනයනකරුවෝ කියනවා එහෙම නෙවෙයි තත්ත්වය වෙනස් අපිට වාහන ආනයනය කරන්න ඕනි කියලා. කොහොම වුණත් මේ දෙපැත්ත ගැනම හිතලා මැද තැනකට ඇවිල්ලා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. තව අවුරුද්දක් දික් කරලා තියෙනවා නේද? ආනයනය කරන්නේ තව අවුරුද්දක් යනකම් කියලා තමයි කියන්නේ. අරුණ පත්තරේ වාහන ආනයන කරුවන්ගේ සංගමය දරන්නේ මීට වෙනත් අදහසක්. ඔවුන් කියන වාහන ආනයනය කරන්න දෙන්න කියලා, ගේන්න දෙන්න කියලා. කෙසේ නමුත් වාහනයක් අලුත් වාහනයක් ගන්න හිටපු අයට තව පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා. ඒ අතරේ ඕන තරම් සේල් වල නම් හොඳ වාහන තියෙනවා. ඒවා ඉතින් අර කියන්නේ අස්ප ගණන්, ගිනි ගණන් වැඩි කරලා තියෙන හිතා ගන්න බැරි ගණන් වලට වාහන යන්නේ. ඉතින් එහෙම තත්වයක් තියෙනවා. කෙසේ නමුත් අර මේ වෙළඳ කලාප සේවකයන් පිළිබඳව අරුණ වාර්තා කරන කතාවත් එක්ක අද සිළුමින කියනවා කටුනායක කලාපයේ 13000ක් නිරෝධායනය වෙනවා කියලා. අමිල මලවි සූරිය තමයි ලියන්නේ මේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ දහස් ගණන් සේවක සේවිකාවන් මේ වෙද්දි ගම්බිම් වලට හෝ යාමට නොහැකිව ඔවුන්ගේ නේවාසික ස්ථානවල කොටු වෙලා ඉන්නවා කියලයි ඒ අනුව මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පමණක් 28000ක සේවක පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතරින් 13565ක් සේවක පිරිසක් දැන් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. මෙතන තියෙන බරපතල ප්‍රශ්නේ තමයි නජිත් මෑන් පවර් සේවකයන් ඉන්නවානේ. මෑන් පවර් සේවකයන් 3000 ගාණක් විතර ඉන්නවා. ඉතින් කිසිම වගකීමක් නැහැ මේ ආයතනත් එක්ක. දැන් මෑන් පවර් කරන කට්ටිය හොයලා බලන්නෙත් නැහැ මේ සේවකයන් පිළිබඳව. මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. 3402ක පිරිසක් ඉන්නවා එහෙම අය.
ඒ රැකියා ස්ථාන වලින් හොයලා බලන්න අදාළ පාර්ශ්වය සොයා බැලීමක් කරන්න කියලා අද සිළුමිණ පත්‍රයේ වාර්තා කරන්නේ. මේ ගැන අදාළ බලධාරීන්ගේ ඇස යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගමේ ඉඳලා කොළඹට එන්නේ රස්සාවක් කරලා හමාරුවෙන් තමන්ගේ පවුල නඩත්තු කරන්න. එහෙම නැත්නම් රටට යම් ආකාරයක දායකත්වයක් අපි දන්නවා විදේශ විනිමය සඳහා විදේශ මුදල් සඳහා දැවැන්ත රුකුලක් වෙනවා මේ වෙළඳ කලාපයේ අපේ සහෝදර සහෝදරියන්. ඒ නිසා ඔවුන් ගැන මේ මොහොතේ බලන එක ඒ අදාළ බලධාරීන්ගේ වගකීමක්. අපි බලමු මේ ප්‍රශ්නට විසඳුමක් ලබා දෙන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණය. මේ අතරේ මේ ඔය අතරේ කියන්න කන්නාවක් සමීර මේ ඊළඟ පුවතට යන්න කලින් අර සමීර කිව්වා වගේ මෑන් පවර් සේවකයන් විශේෂම අපි දැක්ක පහුගිය කාලේ අහන්න දකින්න හම්බුණා මේ ඇතැම් පිරිස් වලට අර දැන් අපි හිතමු ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරනවා කියලා මේ පිරිස් වලට PCR පරීක්ෂණයක් කරගන්න ගියාමත් මේ ආයතනින් සහයක් ලබා දෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔවුන්ගේ අතින්ම වියදම් කරගෙන මේ PCR පරීක්ෂණ සිද්ධ කරන්න වෙන අවස්ථා තියෙනවා. බොහෝ දෙනෙක් පැවසුවා ඒ අවස්ථාවලදී මේ පිරිස් වලට හැකියාවක් නැහැ PCR පරීක්ෂණයක් කරගන්න. කෙසේ වෙතත් මේ ආයතන සොයා බැලිය යුතුයි. තමුන්ගේ ආයතනයේ සේවය කරන පිරිස් පිළිබඳව සොයා බලන්න ඕනේ. අනිවාර්යෙන්ම අර සමීරිකෝ වගේම මේ වගකීමක් නොමැතිව වගකීම් විරහිතව ඇතැම් ආයතන කටයුතු කරන ආකාරය අපිට පේන්න තියෙනවා, දකින්න තියෙනවා. සමහර වෙලාවට කොවිඩ් ආසාදනය වුණාම මේ ආයතන සඳහන් කරන දේ තමයි මේ ගෙදරට වෙලා ඉන්න දවස් 14ක් ගෙදරට වෙලා ඉන්න. හැබැයි ජොබ් එක නම් ෂුවර් නෑ. ඉදිරි දවස් 14දී මේ රස්සාව පිළිබඳව මේ අපිට මේ පැහැදිලි සහතිකයක් දෙන්න බෑ. දවස් 14 ගෙදර ඉඳලා આવොත් රස්සාව ආපහු දෙනවද කියලා. හැබැයි ඉතින් මානුෂික වෙන්න මේ වසංගතේ මර්ධනය කරන අපි හැමදෙනෙක්ම මිනිස්සු විදියට හිතන්න ඕනේ. ඒ හින්දා හැම වෙලාවෙම මේ ගැන ටිකක් හිතන්න ඕනේ කියන කාරණාව අපි මතක් කරමු. අනිවාර්යෙන් මේ ගැන ඒ අදාළ බලධාරීන්ගේ ඇස යොමු වේවා කියන එක අපි කියන ගමන් සීනි සම්බන්ධයෙන් අද කතාවක් තියෙනවා. දේශීය පත්‍රයේ තමයි වාර්තා කරන්නේ සීනි මිල පබගාලක කියලා. ඒ අනුව කියනවා දැන් ඔබ දන්නවා සීනි මිලට ගන්න ගියාම සමහර විට සුපර් මාකට් එකකට එහෙම නැත්නම් යම් ආකාරයකින් ඕනම තැනකට ගන්න ගියාම සීනි එක එක ගණන් සුපර් මාකට් වල නම් සහ සතොසේ එකම ගාණක් තියෙනවා. නමුත් පොඩි කඩවල් වලට ගියාම තොග කඩවල් වලට සිල්ලර කඩවල් වලට ගියාම එක එක මිලක් තමයි නියම කරලා තියෙන්නේ. ඉතින් මේ අතරේ තමයි කිලෝවකට ශත 25 දක්වා අඩු කරලා තියෙන සුදු සීනි සඳහා ආනයන බද්ද යලි වැඩි කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල් ගුණවර්ධන මහතා පවසා ඇති නිසා රජය නියම කරලා තියෙන කිලෝවකට රුපියල් 80ක් වූ පාලන මිල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි වෙලා තියෙනවා කියලා සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් මහසෙන් මහත්තයා කියනවා. තවදුරටත් මේ විදිහට මේ රුපියල් 80ට දෙන්න බෑ කියන කාරණේ තමයි ඔවුන් කියන්නේ. අම්මාකාරයක අර්බුදකාරී තත්වයක් මතුවලා තියෙනවා කියලා ඇමතුමා කියනවලු මේ ආනයන බද්ද යලි වැඩි කරනවා කියලා. කොහොමත් 80ට නෑ සීනි. සුපර් මාකට් වල උනත් කිරලා ගන්නවා නම් 85යි එහෙම නැත්නම් 90යි මේ විදිහට තමයි තියෙන්නේ. කෙසේ නමුත් අද මේ පිළිබඳව වාර්තා කරනවා. මේකත් එක්ක දැන් පාලන මිලක් මේ මෑතකදී අලිත් වතාවක් නියම කරානේ සහල් වලට. එතනදී කීරි සම්භව වලට එහෙම පාලන මිලක් දැම්මේ නැහැ. ඒකෙන් හොඳ වාසියක් ගන්නවා අද අරුණ කියනවා. ඔව් සමීර අද දවසේ අරුණ පුවත්පත වාර්තා කරන පුවත නාඩු හා සම්බ පාඩුව කීරි සම්බ වලින් අල්ලයි කියලා මේ ටිකක් මේ දේ දැක්කහමත් අපිට හිතෙනවා මේ හිතලම මේ දේවල් කරනවද කියලා. නාඩු හා සම්බ පාඩුව කීරි සම්බ වලින් අල්ලයි. චමින්ද සේනාරත්න ලියන පුවත සහල් සඳහා නව ගැසට්ටුවක් නිකුත් කිරීමේදී ඊට කීරි සම්බා සහල් සම්බන්ධයෙන් මිල පාලනයක් සඳහන් නොකිරීම නිසා මෝල් හිමියන් කීරි සම්බා තමන්ට සිතැඟි ආකාරයට රුපියල් 130ත් 160ත් අතර මුදලකට අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී තිබේ. මීට පෙර නිකුත් කළ සහල් පාලන මිල ගැසට්ටුව අවස්ථාවේදී කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 120කට අලෙවි කරන ලෙසට සඳහන් කර තිබුණද පසුගියදා නිකුත් කළ සහල් පාලන මිලට කීරි සම්බා ඇතුළත් කර නැත. සුදු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 89කට, නාඩු රුපියල් 92කට, රතු සුදු කැකුළු සම්බා රුපියල් 94කට අලෙවි කළ යුතු බවට නව ගැසට් නිවේදනයක් නිකුත් කළද එම පාලන මිලට සහල් දෙමින් අධික ලාභයක් කීරි සම්බා වලින් ණය කරන බව පාරිභෝගිකයන් පවසති කියලා තොරතුරු වාර්තා කරන මේ දේවල් අර මගහැරිලාද නැත්නම් හිතලම කළාද කියලා සමහර ලාට අපිට හිතෙනවා. කොහොම වුණත් ඉතින් පීඩාවටපත් වෙන්නේ අසරණ අහිංසක මහ ජනතාව. ඒ කියන්නේ නජිත් කියන්නේ මේ හිතාමතාම කීරි සම්බ වලින් අල්ලන්න ඉඩ කඩ දීලා තියෙනවා කියලාද? සමහරට එහෙම වෙන්නත් පුළුවන් සමීර. කොහොමවත් එහෙමනම් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ සඳහා පාලන මිලක් නියම කරේ නැත්තේ. කෙසේ නමුත් අපි දන්නවා මේ මධ්‍යම පාන්තිකයන් බොහෝ විට කීරි සම්බ පරිභෝජනය කරනවා. ඉතින් එතනින් උඩ අය කොහොමත් එහෙමයි. ඒ නිසා යම් ආකාරයක පාලන මිලක් ඒ සඳහාත් නියමය විය යුතුයි. නැත්නම් කලින් තියෙන ඒ පාලන මිල ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා දන්නේ නැහැ කියන්නේ. හැබැයි කඩේට ගියාම තමයි මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. බඩු ටික ගන්න ගියාම හාල් ගන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එක එක ගණන් හාල්
ඔය ගැසට් වල තියෙන ගණන් තියෙනවාද? එතකොටම කෝල් කරන්න හිතනවා පාරිභෝගික කටයුතු අධිකාරියට. හැබැයි ඉතින් ඒ වෙලාවට මේගොල්ලෝ ඇවිල්ලා ඒ ගැන පරීක්ෂණ කරයිද එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ නමුත් මේ ගැන හොයලා බලන එක වටිනවා. දැන් මේ අතරේ පොල් වලට ප්‍රශ්නයක් තියෙනවා කියනවා, හාල් වලට මේ හාල් මිලට ප්‍රශ්නයක් තියෙනවා, සීනි ප්‍රශ්නයක් තියෙනවා. මේ මාළු දැන් මිනිස්සු කන්න හැම දවස්වල කොරෝනා හින්දා බය වෙලා මාළු මිල සෑහෙන්න අඩු වෙලා තියෙනවා. ඒ හින්දා සැමන් පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම අද මව්බිම් වාර්තා කරනවා දිනකට කෝටි 40ක සිගරට් බොන ලංකාවේ මිනිස්සු කියලා. ඒවට ඕන තරම් සල්ලි තියෙනවා. හරිද? අර ප්‍රශ්න මොනවා වුණත් මේවට ඕන තරම් කට්ටියට සල්ලි තියෙනවා. සිගරට් සඳහා විවිධ බදු අය නොකර සෑම සිගරට් වර්ගයක් සඳහා 2021 අයවැය ලේඛනයෙන් බදු වැඩි කරන ලෙස මෙරට මධ්‍යසාර හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ඇඩික් එක රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා කියලයි ඒ අනුව වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ තොරතුරු අරගෙන එනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකුව නිකුත් කරලා තියෙන දුම්කොළ බදු කරන නිර්දේශ මෙරට අනුගමනයේ නොවන බවද පෙන්වා දෙන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂකවරයා කියනවා දිනකට ශ්‍රී ලාංකිකයන් 55ක් අකල් මරණවට පත්වන බවත් වාර්ෂිකව 20000කගේ වටිනා ජීවිත අකල් මරණ වලට ගොදුරු වෙනවා. සිගරට් සඳහා මිනිසුන් දිනකට බිලියන 400ක් වැය කරන අතර ඒ වාර්ෂිකව රුපියල් බිලියන 145ක් කියලයි ඒ ආයතනය සඳහන් කරන්නේ. ඉතින් සෙල්ලම් ගානක් නෙමෙයි. මේ ගැන ඔබ හොඳින් හිතට ගන්න. මේ වෑන් සෞඛ්‍ය අර්බුද ගණනාවක් මතුවෙනවා කියන එක ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. විරාමයක් ගන්නවා. ඉන්න අනතුරු තොරතුරු කියන්න අපි සූදානම්. අපි සූදානම් තොරතුරු වාර්තා කරන දේවල් පත්තරවල තියෙන දේවල් ඔබට කියන්න. අද සිළුමිණ වාර්තා කරනවා මෙන්න මෙහෙම කතාවක්. අපි විරාමයෙන් පස්සේ මෙතනින් මේ වාර්තාකරණයෙන් පටන් ගන්නම්. කොවිඩ් මැද කර්මාන්ත ගෙනියන්න නව සෞඛ්‍ය නිර්දේශ කියලා ඒ අනුව සිළුමිණ වාර්තා කරනවා. මේ COVID-19 වසංගතයේ පවතිද්දිත් නිදහස් වෙළඳ කලාපය ඇතුළු කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට හැකි පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව වසංගතයේ පැතිර යාම වැළැක්වීම පිණිස ලබා දීලා තියෙන සෞඛ්‍ය නිර්දේශ වලට අමතරව ආයතන විසින්ද පවත්වාගෙන යා යුතු නිර්දේශ මාලාවක් තියෙනවා. ඉතින් ඒ අනුව කටයුතු කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් අපි දන්නවා නේද තාමත් ඔය මේ වෙළඳ කලාපවලට එන සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථවල වෑන් රථවල ඒ හරි ප්‍රමිතියට අනුව පිරිස් රැගෙන නැත්නම් නිසි පරිදි සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්නේ නැත්නම් නැවත වතාවක් බරපතල තැනකට තල්ලු වෙයි. ඒ ගැන හිතලා ආයතන ප්‍රධානීන් කටයුතු කරන්න. මේ මොහොතේ ඒ අත්‍යවශ්‍ය කටයුත්තක්. මේ අතරේ මව්බිම අද වාර්තා කරනවා අග්‍රාමාත්‍යවරයාගේ කතාවක් ප්‍රකාශයක් වැටුණු මූල්‍ය ආයතන ගොඩ ගන්න මහින්ද අතගසයි කියලයි වාර්තා කරන්නේ. බිඳවැටි ඇති සහ දුර්වල මූල්‍ය ආයතන හා ව්‍යාපාර නැවත නගා සිටුවීම සඳහා අවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍යතුමන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා තියෙනවා කියලයි අද ඒ අනුව වාර්තා කරන්නේ. අපි දන්නවා මේ වෙද්දිත් කාරක ප්‍රාග්ධන ණය ලබා දීලා තියෙනවා මේ වැටුණු ආයතන ගොඩ ගන්න. ඒ වගේම තවත් සහන ගණනාවක් ලබා දීලා තියෙනවා. ඉතින් තවත් මේ විදිහට ශක්තියක් එකතු කරන්න සූදානම්. මේ වෙද්දි බලපත්‍රලාභී මූල්‍ය ආයතන 6ක ව්‍යාපාර බලපත්‍ර අවලංගු කරලා තියෙනවා. එම ආයතන බිඳවැටීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට සිය තැන්පතු රක්ෂණ ද්‍රව්‍යශීලීතා ආධාර අරමුදලෙන් රුපියල් මිලියන 25819ක් තරම් විශාල මුදලක් වන්දි වශයෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එපමණක් නෙවෙයි තවමත් ගෙවලා අවසන් නැති මුදල් තියෙනවා මිලියන 35965ක් වගේ දැවැන්ත ප්‍රමාණයක්. ඉතින් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ විදිහට වැටෙන මූල්‍ය ආයතන ගොඩ ගන්න මහින්ද අතගසයි කියලා අද වාර්තා කරන්නේ. අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ ආයතන ගොඩ අරගෙන සාමාන්‍ය ජනතාවට ගනුදෙනුකරුවන්ට සහන සපයන්න පුළුවන් ආයතන බවට පත් කරන්නයි වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න යන්නේ. අද ඒ සම්බන්ධයෙන් මව්බිම මේ විදිහට වාර්තා කරලා තියෙනවා. මේ අතරේ සිළුමිණට ගියාම කියනවා කොරෝනා පාලනයට රජයෙන් කෝටි 7000ක් කියලා රුපියල් කෝටි 7000ක් වැය වෙලා තියෙනවා. කොරෝනා වසංගතය පාලනය වෙනුවෙන් රජයට දැනට මේ ආකාරයේ මුදලක් වැය වෙලා තියෙනවා. ඔබ හිතන්න ඔබේ අපේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් තමයි මෙපමණ මුදලක් වැය කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යතුමිය කියනවා නිරෝධායනයේ රෝගීන් හඳුනා ගැනීම PCR පරීක්ෂණය ආශ්‍රිත සුබසාධනය වෙනුවෙන් මේ මුදල් වැය කරනවා කියලා. ඉතින් මෙච්චර රජය මුදලක් වැය කරලා අපි වෙනුවෙන් කටයුතු කරද්දි අපිට කියන්නේ ක්‍රම තුනයි මේ ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම නැත්නම් වැඩි වශයෙන්ම අවධානය යොමු කරන්න තියෙන කාරණා තුනකට මුවාවරණය දාන එක, ඒ වගේම දුරින් ඉන්න එක සහ අත්සෝදලා ඒ අනුව කටයුතු කරන එක තමයි මේ අපිට කරන්න තියෙන කාරණා. ඉතින් මේ දේවල්වත් නිසි පරිදි කරන්නේ නැති අය ඉන්නවා නම්
එහෙම අය සම්බන්ධයෙන් යම් ආකාරයක දුකක් වේදනාවක් තියෙන්නේ ඔවුන්ගේ පවුල ගැනවත් හිතනවාද කියලා අපිට නම් සැකයි. සමහර තැන්වල අපි දකිනවා මෙච්චර ගියද්දි මුවාවරණ දාන්න නැති අය ඕන තරම් ඉන්නවා. ඒ වගේම මේ අදාළ පරතරය තියාගන්න නැතුව කටයුතු කරන අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ අය වඩ වඩාත් හිතන්න තමන්ගේ පවුල ගැන තමන් ගැන මේ දක්වා වාර්තා වුණ සියලු මරණ ගත්තාම නිදන්ගත රෝගීන් ඔබේ නිවසේ ඉන්නවා නම් වැඩිහිටි පුද්ගලයන් ඔබ නිවසේ ඉන්නවා නම් ඔවුන්ට ඔබ කරන්නේ මොන වගේ දෙයක්ද කියලා ඔබම හිතන්න. මේ අතර අයවැය සම්බන්ධයෙන් අද වාර්තා කිහිපයක් අරගෙන එනවා. අයවැය විවාදයේ සම්බන්ධයෙන් මේ සඳහා මාධ්‍යවේදීන්ට අවසර ලැබෙන්නේ නැහැ. ඒ ගැන පුවත්පත් කියලා තියෙනවා. මේ අතරේ බදුබර නැති අයවැය කියලා මුදල් රාජ්‍ය අමාත්‍ය කබ්‍රාල් මහත්තයා කියලා තියෙනවා. අද ඒ ගැන වාර්තා කරන්නේ දේශීය ඉදිරි සතියේ මැත් සභාවේ ඉදිරිපත් කරනවා 2021 අයවැය ලේඛනය. ජනතාවට බදුබර නොපැටවෙන පොදු පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දෙන අයවැයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා කියනවා. ඉතින් එතුමා මූල්‍ය ක්ෂේත්‍රයේ හිටපු ප්‍රධානියෙක් මහ බැංකුව අධිපතිවරයා විදිහට කටයුතු කරලා මූල්‍ය ක්ෂේත්‍රයේ යම් ආකාරයක ප්‍රාමාණික අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම් සියල්ලත් එක්ක තමයි මේ කතාව කියනවා ඇත්තේ. කොහොමත් මේ වෙලාවේ මහජනතාව ඉන්නේ දැවැන්ත පීඩාවක පීඩනයක ඉන්නේ. ඉතින් මේ ආකාරයෙන් බදුබර නැති අයවැයක් ගේනවා කියන්නේ ඒක ඉතාමත් හොඳ වැඩක්. අද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ අතරේ චෝදනාවක් තියෙනවා. මව්බිම අද ඒ සම්බන්ධයෙන් කියන්නේ අනුර කුමාර මහත්තයාගේ ප්‍රකාශයක් අයවැයෙන් සෞඛ්‍ය මුදල් කපලා කියලයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. අයවැයෙන් සෞඛ්‍ය මුදල් කපලා කියලා අනුර කුමාර දිසානායක කියනවා. ඒ ගැන අද මව්බිම වාර්තා කරනවා. හොඳයි සමහර අපිට මොහොතක් දෙන්න අපි වෙලාව බලන්නේ. හදිසි බැංකු කටයුතු වලට හොඳම BOC ස්මාර්ට් ඔන්ලයින් බැංකින් තමයි. ඒක හරිම ආරක්ෂිතයි. හොඳයි සමීර වෙලාව උදේ 6:45යි අපි පත්තර බලමින් ඉන්න මොහොතේ අද දවසේ සන්ඩේ මෝනින් පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයට අවධානය යොමු කරන්න හිතුවා. සමීර අයවැය ගැන සඳහන් කරපු හින්දාම මේ බලන්න මේ ඡායාරූපයට අවධානය යොමු කරන්න the worst of times කියලා තමයි caption එක නැත්නම් සටහන යොදලා තියෙන්නේ. The isolation of Kaiser Street in Colombo has left its street vendors without a source of income. මේ පදික වෙලෙන්දන්ට මේ දවස්වලත් වෙලා තියෙන ඉරණම ආදායමක් නැහැ. දෛනික රස්සා කරන බොහෝ පිරිසකට ආදායමක් හම්බ වෙන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පවාර සඳහන් කරපු කාරණාවක් තමයි සමීර මේ දෛනික ආදායම් ලබන පිරිසට හැකියාවක් නැහැ. මුළු රටටම ඇඳිරි නීතිය දැම්මොත් ලොක්ඩවුන් කළොත් එහෙම ඔවුන්ගේ කටයුතු පවත්වගෙන යන්න. හැබැයි ඉතින් මේ හුදකලා කරපු ප්‍රදේශවලට හුදකලා තත්ත්වයේ තවදුරටත් ඒ විදිහටම බලපැවැත්වෙන මොහොතක්. ඒ අවස්ථාවේදී ඉවසිලිවන්තව කටයුතු කරන්න නුදුරු දිනකදීම ඔබටත් ඔබේ ආදායම් මාර්ග සරි කරගන්න අවස්ථාව ලැබේ කියලා අපි විශ්වාසය පළ කරනවා. මේ කටයුතු ඉතාමත් ඉක්මනින් සුබවාදී අතට හැරෙයි. රටේ COVID-19 පාලනය මර්ධනය සාර්ථකව සිදු කෙරෙමින් පවතින මොහොතක් හින්දා ඒ අතරදී සමීර අයවැයට අවධානය යොමු කරපු හින්දාම අයවැය විවාදය ආවරණය කරන්න මාධ්‍යවේදීන්ට මෙබර හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අද දවසේ Sunday morning පුවත්පත තොරතුරු වාර්තා කරනවා budget 2021 public media galleries shut යනුවෙන් තමයි මේ සිරස්තල යොදලා තියෙන්නේ Sunday morning පුවත්පතේ. මහජන සහ මාධ්‍යවේදීන් ගැලරි වසා දමන්නට කටයුතු කරන තිබෙන බව අද දවසේ මේ විදිහට ස්කන්ධා ගුණසේකර ලියන පුවත Sunday morning පුවත්පතට. The parliamentary gallery is to be closed to the public and media on Tuesday when Prime Minister Mahinda Rajapaksa is to present the government's budget proposals for 2021 as well as during the upcoming debate on proposals. මේ ඉදිරියේදී නැත්නම් අඟහරුවාද දවසේ බජට් එක නැත්නම් අයවැය ඉදිරිපත් කරනවා. මුදල් අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි 2021 වසර සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ. ඒ අවස්ථාවේදී මහ ජනතාවට ඒ වගේම මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවේ ගැලරීන් විවෘත වන්නේ නැහැ. කෙසේ වෙතත් මේ යෝජනා සම්බන්ධයෙන් ඉදිරි විවාදයන් පැවැත්වෙනවා. මේ විවාදයන් ආවරණය කරන්නටත් හැකියාවක් නැති බව තමයි අද දවසේ Sunday morning පුවත්පත සඳහන් කරලා තියෙන්නේ. අයවැයට කලින් විපක්ෂයේ 20ට සහයෝගය ලබා දුන්න අයට දඬුවම් ලබා දෙන්නද කොහෙද හදන්නේ? මොකද නැත්නම් අයවැයටත් අත උස්සයිද තව පිරිසක් කියන සැකය සමහර විට සමගි ජන බලවේගයට ඇති. අද වාර්තා කරනවා දේශීය පුවත්පත ඩයනා ගමගේ පක්ෂයෙන් නිරපයි
ප්‍රශ්නාර්ථයක් එක්ක නිරපයිද කියන කතාව මේ විදිහට වාර්තා කරලා තියෙද්දි මව්බිම මේ ගැන සවිස්තර වාර්තාවක් අරගෙන එනවා. සජිත් ඩයනාව නිරපයි කියලායි ඒ අනුව මව්බිම වාර්තා කරන්නේ 20 වෙනි සංශෝධනයේට පක්ෂව ඡන්දය ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රණී ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම පක්ෂයෙන් නිරපා හැරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා තීරණය කරලා තියෙනවා කියලා ඒ අනුව මව්බිම වාර්තා කරනවා. යම් ආකාරයක බයක් ඇති නේද නජිත් අයවැයටත් පක්ෂව තව කණ්ඩායමක් මේ අත උස්සයි සහයෝගය ලබා දෙයි. ඉතින් ඊට කලින් අර වැඩේ කරපු වැඩ දඬුවමක් දෙන්න ඕනි කියලා. ඉතින් එහෙමද දන්නේ මේ දඬුවම් ඉක්මන් කරන්න සූදානම් වෙන්නේ. කෙසේ නමුත් එතුමිය නයි ඉතින් බය නැහැ කියලා කිව්වා. එතුමියට කොහොමද දඬුවම් ලබා දෙන්නේ, පක්ෂයෙන් කොහොමද නිරපන්නේ කියලා එතුමිය සඳහන් කරලා තිබුණා. ඒ ගැනත් අපි කියන්න ඕනේ. මේ අතරේ අද වාර්තා කරනවා දිවයින පුවත්පත ජනපති පළමු පදවි ප්‍රාප්තිය චාම් අයුරින් මෙවර පවත්වන්න කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම්දී මේ මාසේ 18 වෙනිදාට වසරක් සපිරෙනවා. ඉතින් මේ පළමු පදවි ප්‍රාප්තිය චාම් අයුරින් සමරන්න කටයුතු කරනවා කියලයි ඒ අනුව වාර්තා කරන්නේ. අද දිවයින පුවත්පතයි මේ ගැන තොරතුරු අරගෙන එන්නේ. මෙතනින් අපි යනවා නැවත වතාවක් කොරෝනා සම්බන්ධයෙන් කතා කරන්න. කොරෝනා ප්‍රශ්නය එක එක විදිහට අපිට එක එක පැතිවලින් කතා කරන්න පුළුවන්. ඔබ දුම්රියෙන් සේවයට වාර්තා කරනවා නම්, ඔබ දුම්රිය පොදු ප්‍රවාහන මාධ්‍යයක් විදිහට යොදා ගන්නවා නම් අද සිළුමිණ කියනවා දුම්රියෙන් කොරෝනා පැතිරීමේ අවදානමක් විශ්මයාර්ථයක් එක්ක වාර්තා කරලා තියෙනවා. මේ නිරෝධායන ඇඳිරි නීතිය අවසන්ව දුම්රිය දහවණය කිරීමේදී දුම්රිය මගින් සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රායෝගික නිර්ණායකයක් සෞඛ්‍ය හෝ COVID-19 වැළැක්වීම පිළිබඳව පාර්ශ්වයක් විසින් ලබා නොදීම නිසා මීළඟ COVID-19 රැල්ල දුම්රිය මගින් හරහා පැතිර යාමේ විශාල අවදානමක් තියෙනවා කියලා දුම්රිය වෘත්තීය සමිති රැසක් පෙන්වා දීලා තිබෙනවා කියලායි අද සිළුමිණ වාර්තා කරන්නේ. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මහජනතාව මගින් විදිහට සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්න. ඒ වගේම COVID-19 වැළැක්වීමේ මේ කොතනකින්වත් මේ කිසිම පාර්ශවයක් නිර්දේශ ලබා දීලා නැහැ දුම්රිය සඳහා කියලායි මේ කියන්නේ වෘත්තීය සමිතිය. ඉතින් ඒ අනුව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ රැල්ලක් මෙතනින් මතුවේද කියන සැකය තමයි මේ වෘත්තීය සමිති මේ ආකාරයෙන් මතක් කරන්නේ. ඉතින් එහෙම නොවෙන්න එක පැත්තකින් මගින් විදිහට වග බලා ගන්න ඕනේ. අපි බලමු තවදුරටත් මේ සඳහා වගකිය යුතු පාර්ශවයන් මොන වගේ ඉලක්කද සහ සෞඛ්‍ය නිර්දේශද ලබා දෙන්නේ කියලා ඉදිරියේදී ඒ ගැන ඔබට කියන්න හැකියාව ලැබේ. විශේෂයෙන්ම අද මධ්‍යම රාත්‍රියෙන් පසුව බස්නාහිරින් පිට වෙන්න අවස්ථාව තියෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව අපි දන්නවා මේ වෙද්දිත් බස්නාහිර පළාතේ කිසිවෙකුට පළාතින් පිටට යන්න බැහැ කියන කාරණය. නමුත් මේ තීරණයේ වෙනසක් වෙයිද? එහෙම නැත්නම් ඒ තීරණය ඒ විදිහටම ක්‍රියාත්මක කරයිද? අද රාත්‍රියෙන් පසුව නැවත වතාවක් හෙට උදෑසන කාලයේදී රාජකාරිය සඳහා යාමට හැකියාවන් ලැබෙයිද පිට පළාත් වලට? මේ සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි බලමු. ඔවුන් අද රාත්‍රියේ අපි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මේ ගැන ඔබට කියන්න සූදානම් අනිවාර්යෙන්ම. මේ අතරේ තමයි දැන් බස් රථවල නජිත් මේ තවදුරටත් අපි දකිනවානේ බස් රථවල මේ කියන විදිහට මගින් ප්‍රවාහනය කරනවද නැද්ද කියන එක. අද මව්බිම කියනවා කොරෝනා නීති කඩ කරන බස් වලට දෙන දඬුවම මොකක්ද කියලා. ඉතින් අද ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා මගින් විදිහට මේ ගැනත් දැඩි අවධානයක් යොමු කරන්න ඕනි. මේ නීති රීති කඩ කරමින් බස් රථ ධාවනය කරනවා නම් ඒ බස් රථවලට දෙන දඬුවම් අපි මොනවද කියලා බලමු. සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයට නොපිළිපදමින් බස් ධාවනය කරන රියදුරන්ට කොන්දොස්තරවරුන්ට වගේම බස් හිමියන්ට ඉදිරි සතියේ සිට වැඩ වර්ධින බව ප්‍රවාහන අමාත්‍යාංශය කියනවා. COVID-19 රෝගයට එරෙහිව ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන නියෝගවලට පටහැනිව බස් රථ ගමන් ගන්නවා නම් නැත්නම් ගමනාන්තය දක්වා යනවා නම් ඔවුන්ගේ මාර්ග බලපත්‍ර අත්හිටුවන්නත් කටයුතු කරනවා කියලා මේ විදිහට කියලා තියෙනවා. දැඩි නීති ක්‍රියාත්මක වෙනවා. නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා. මාර්ග බලපත්‍ර පවා අත්හිටුවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඔබ රට ගැන හිතන්න, ඒ අනුව කටයුතු කරන්න. මුදල් ඕනි, සල්ලි ඕනි, බස් එකට තෙල් ගහ ගන්න ඕනි, අනිකුත් වේදම් තියෙනවා. ඉතින් ඒ සඳහා යම් ආකාරයක ගාස්තු වැඩිවීමකුත් කරා මේ විදිහට රටේ ජනතාව ගැන හිතලා රට ගැන හිතලා කටයුතු කරන්න කියන කාරණය අපි ඔබෙන් නැවත නැවතත් මතක් කරනවා. එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙයි. අද දවසේ සමීර සිලෝන් ටුඩේ පුවත්පතත් ඒ ගැන තොරතුරු වාර්තා කරන රාජ්‍ය අමාත්‍යතුමන් සඳහන් කරන කාරණාව සමීර කියපු කාරණාව තමයි එතුමත් සඳහන් කරන්නේ. floating COVID-19 orders, bus permits will be cancelled. මේ කොරෝනා නීතිවලට අනුව මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකරන බස් රථවල මාර්ග බලපත් අත්හිටවන්නට කටයුතු කරනවා කියලා
රාජ්‍ය අමාත්‍ය දිලු මමනුක මහත්මයා සඳහන් කරලා තියෙනවා. අද ඒ ගැන සිලෝන් ටුඩේ පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරදී අද දවසේ මේ සතියාග අරුණ පුවත්පතේ ඇතුල් පිටුවක සඳහන් වෙනවා සමීර මේ කොරෝනා දෙවැනි රැල්ලෙන් ලංගමට මිලියන 780ක පාඩුවක් සිද්ධ වෙලා කියලා. ලංගමට මිලියන 780ක පාඩුවක් සිද්ධ වෙලා තියෙන කාරණාවත් ඒ විදිහට අද දවසේ සතියාග අරුණ තොරතුරු වාර්තා කරනවා. ඔය අතරේ දැන් ඉදිරියේදී අපි දැන් කොරෝනා වෛරසය මේ ආකාරයෙන් ව්‍යාප්ත නොවුන නම් අපේ රටේ සමහර විට පළාත් සභා මැතිවරණේ තියන්නත් ඉඩකඩ තිබ්බා. කෙසේ වෙතත් සීමා නිර්ණය කමිටුව පසුගිය කාලයේදී අපි දැක්ක සීමා නිර්ණය කිරීමේ කටයුතු සිද්ධ කරනවා. මේ පිළිබඳ වාර්තා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබ්බා. කොහොම වුණත් නව සීමා නිර්ණය කමිටුව පත් කළා කියලා සඳහන් කරනවා. අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරන්නේ චමල් ප්‍රොපෝසල්ස් ඩිලිමිටේෂන් කමිටි මේ සීමා නිර්ණය කමිටුව පත් කරලා තිබෙනවා. චමල් රාජපක්ෂ මහත්මයා රාජ්‍ය අමාත්‍යතුමන් විදිහට එතුමන් කටයුතු කරනවා. අභ්‍යන්තර ආරක්ෂක ඒ වගේම ස්වදේශ කටයුතු සහ අපදා කළමනාකරන මේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන චමල් රාජපක්ෂ මහත්මයා ඒ වගේම එතුමා කැබිනට් අමාත්‍ය ධුරයකුත් හබුණා. කෙසේ වෙතත් එතුමන් සීමා නිර්ණය කමිටුව පත් කරපු බව අද දවසේදී මේ විදිහට සඳහන් කරනවා. ඒ අනුව දැන් නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල නව දිස්ත්‍රික් සීමා මායිම් මේ සියලුම දේවල් පිළිබඳව වැඩි දුරටත් අවධානය යොමු කරන්න කටයුතු කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අතරදී සමීර තවත් එක තොරතුරක් මම අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතින් තෝරගෙන ඒ තමයි ඊයේ දවසේ වාර්තා වෙච්ච ප්‍රවෘත්තියක් මේ හිස්බුල්ලා මහත්තයාගේ අර සංවිධානය මේ ඊස්ටර් සන්ඩේ ඇටැක් නැත්නම් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්කම අවධානයට යොමු වුණු හිරා පදනම පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමේදී තොරතුරු අනාවරණය වුණා කියලා දවසේ සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරනවා. ඊස්ටර් සන්ඩේ ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් හිස්බුල්ලා සබ්මිටඩ් ෆෝජ් ඩොකියුමන්ට්ස් මේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් හිරා පදනම ඇති කරන්නට කටයුතු කළා කියලා සිලෝන් ටුඩේ පුවත්පත ඒ ගැන සඳහන් කරනවා. මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී හෙළි වූ කරුණු මත තමයි ඒ තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. සමීර අපි කාටුන් බලන්නයි සූදානම් වෙන්නේ. පත්තරවල තියෙන බොහොමයක් තොරතුරු අපි ඔබට කිව්වා. ඉතින් වෙලාවත් එක්ක අපිට මේ වෙලාවේ කාටුන් බලන්න තමයි සූදානම් වෙන්නේ. අරුණ පත්තරේ පළවෙනි කාටුන් එක හුරේර කාටුන් එක අපි තෝරගන්නවා. හසන්ත විජේනායක තමයි මේ කාටුන් එක අඳින්නේ. හැවිල්ලා කියනවා දේශපාලඥයෙක් කොවිඩ් මරණ භූමිදානයට අවසර දීම ගැන ආණ්ඩුවේ පාර්ශවයක් විරුද්ධයිලු. කොවිඩ් මරණ භූමිදානයට අවසර දීම ගැන ආණ්ඩුවේ පාර්ශවයක් විරුද්ධයිලු. 20ට විරුද්ධ වෙච්ච අයත් ආණ්ඩුවේ හිටියනේ සර්. 20ට විරුද්ධ වෙච්ච අයත් ආණ්ඩුවේ හිටියනේ සර් කියනවා. හැබැයි ඡන්දෙ දෙනකොට නම් එහෙම විරුද්ධව කවුරුවත් ඉන්නව දැක්කේ නැහැ. ඊට කලින් එක එක අය 20ට විරුද්ධ අය හිටියා. අපි දැක්කා නේද? එහෙම විවිධ කණ්ඩායම් හිටියා. ඡන්දෙ දෙනකොට එහෙම හිටියේ නැහැ. ඉතින් එහෙම තමයි අද හුරේර කියන්නේ. ඊළඟ කාටුන් එක අරුණ පත්තරේ තියෙන්නේ අගමැතිතුමා වගේ කෙනෙක් යනවා මේ විදිහට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තමයි මේ කාටුනේ නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම අයවැයත් එක්ක අයවැය කියන බාල්දිය කරේ දාගෙන මෙහෙම උරහිසේ දාගෙන යනවා. ඉතින් ආර්ථිකයේ ගොඩ ගන්න ආර්ථිකය කියන ගහ තියෙනවා. හැම රබර් කිරි ගහක් වෙන්නේ. රබර් කිරි ගහක්. ඔව් රබර් ගහක්. ඒ විදිහට තමයි පෙන්වප කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම රබර් ගස් නම් අපි ජීවිතේට දැකලා නැහැ. හැම තැනම පොල් කටු ගහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පොල් කටු මේ විදිහට තියන්නේ අර කිරි ගන්න නජිත් බොහෝ විට එකයි. සාමාන්‍යයෙන් ගහකට එකයි තියෙන්නේ. ගහකට එකයි තියෙන්නේ. ආවා දන්නවනේ රබර් ගැන. ඉතින් මේ විදිහට තියෙන ගස් මේ ආර්ථිකයේ කොහෙන් පළදාව ගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. එතුමත් කල්පනා කරනවා අර හැම තැනින්ම ගන්න පුළුවන් හැම තැනකින්ම කිරි අරගෙන තියෙන්නේ. හැම තැනින්ම අරන් තියෙන්නේ. ඉතින් මොකද්ද කරන්න කියලා ප්‍රශ්නාර්ථයක් මේ මොහොතේ අපේ රටට තියෙන පොදු ප්‍රශ්නයක් මේ විදිහට හරි ලස්සනට අරුණ පත්තරේ මේ හසන්ත විජේනායක ඇඳලා තියෙනවා මේ කාටුනේ. අපි ඊළඟ කාටුනේට යනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ තියෙන නජිත් මේ ගැසට් ගැන කතාව. දැන් අපි දන්නවා ගැසට් මේ සහල් මිලට උනත් නේද කිහිප වතාවක්ම මේ ගැසට් ගැහුවා. ඉතින් මේකත් එක්ක තමයි මේ කාටුනේ නිර්මාණය කරලා තියෙන්නේ. ගැසට් ගණනාවක් තියෙනවා සාමාන්‍ය වැසියන්ට ලබා දෙනවා. ඉතින් තව ගොඩක් අතෙත් තියෙනවා. ඔව් නේද? තව අතෙත් තියෙනවා. ඉතින් ගැසට් ඔන්න සාමාන්‍ය වැසියන්ට තව එකක් මේ විදිහට ප්‍රදානය කරනවා. මේ ගැසට් එකේ මොනවද තියෙන්නේ කියලා නම් නැහැ. හිස් ගැසට්ටුවක් විදිහට තමයි පේන්න තියෙන්නේ. අසංක ඉන්දුනිල්ගේ සොරිස කාටුන් එක මෙහෙමයි තියෙන්නේ. පාලන මිලට පොල් හොයාගන්න නෑ සර්. පාලන මිලට පොල් හොයාගන්න නෑ සර් කියනකොට කියනවා පොල් මනින වලල්ලවත් හොයාගන්න පුළුවන්ද කියලා බලපන්. අර
පොල් ප්‍රමාණ 3කින් මැනලා ගන්න පුළුවන් වලල්ලක් මේ හඳුන්වා දුන්නා. ඉතින් ඒ වලල්ලවත් තියනවද කියලා හොයාගන්න බලපන් කියලා කියනවා. සොරිස කාටුන් එක අසංක ඉන්දුනල්ගේ හිඩස කාටුන් එක නජිත් ඔයාගාව තියනවාද මේ සම්බන්ධයෙන් අපි කතා කරා 7 වෙනි පැය තුලත් මිනිසා යම් ආකාරයක අදහසක් ඇති. ඔව් සමීර මේ අසංගිනල් හිඩස කාටුන අර ඒකේ තියෙන්නේ මේ පැත්තකින් ලියලා තියෙනවා ඒ තුන ගත්ත 47 දෙනෙකු සරසවේ පැත්තකටවත් තරන් නැහැ කියලා. අපි දැක්ක ඉසෙට් ස්කෝ එක ගැන තමයි ඉසෙට් ස්කෝ කියන මෝරා මේ පැත්තට දෙනවා. ඒ තුන ගත්ත අපේ මේ විශ්වවිද්‍යාලයේ යන්න සුදුසුකම් ලැබපු කට්ටිය අර මේ ටයර් ටියුබ් එකකුත් දාගෙන අර පීනන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් මේ ඒ තුන ගත්ත අයටවත් විශ්වවිද්‍යාලය යන්න හැකියාවක් ලැබුණේ නැහැ. හේතුව ඉතින් ඉසෙඩ් අගේ සමහර වෙලාවට ඕක හොඳට පැහැදිලි කළා සමීර. අර ඒ මට්ටම 75න් දෙනවා නම් 75 තුනක් ගන්න එක්කිනාද නැත්නම් ඒ මට්ටම ලකුණු 95 දෙකක් අරගෙන අඩු B මට්ටමක් ගත්තාම ඉතින් ඔය ඉසෙඩ් අගේ තීරණය වෙන හැටි තමයි කොහොමුණත් ඉතින් මේ පාර ඒ තුන ගත්ත 47 දෙනෙකුට සරසවියට යන්න වරම් ලැබිලා නැහැ කියන කාරණාව ටිකක් ඛේදජනක තත්ත්වයක්. ඉතින් ඒ තුනෙන් එහාට අපි තව මොනක් ගන්නද? අනිවාර්යෙන් මේ නමුත් ඔය ඉසෙට් ස්කෝ එක ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් එහෙම අයට මෙවර මේ දේවල් හදද්දී යම් සහනයක් ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. දිවයින කාටුනේ අපි බලමු නජිත් දිවයින පත්‍රයේ තියෙන කාටුනේ. හොඳයි දිවයින පුවත්පතේ අද දවසේ ඒ කාටුනේ අපිට මේ විදිහට තමයි දැක ගන්න හම්බෙන්නේ. සමීර මේ ජනාධිපතිතුමා වගේ කෙනෙක් තමයි අපිට පේන්නේ ඉන්නේ පිටිපස්සේ නිකන් දැලක් දාගෙන මේ කොරෝනාව අල්ලන්න ඩ්‍රෝන් කැමරාවලින් එනවා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. ඩ්‍රෝන් එකකින් ඔන්න දැන් දැල අල්ලගෙන එනවා. මේ අර සාමාන්‍ය වැසියෝ ඉන්නේ මේ එළියට බැහැලා ඉන්න සාමාන්‍ය වැසියෝ අල්ලන්න තමයි ඩ්‍රෝන් කැමරා එකකින් ඉන්නේ. ජනාධිපතිතුමා වගේ කෙනෙක් තමයි අපිට පේන්නේ ඉන්නේ. කොහොමුණත් ඉතින් මේ සාමාන්‍ය වැසියෝ බය දුවනවා ඩ්‍රෝන් කැමරාවලට බය. සමහරලාට ඩ්‍රෝන් කැමරා එකක් කෙනෙකුට එළියට බහිනවා වැඩි. මොකද්ද මේ ඉන්නේ කියලා බලන්න. ඉතින් එහෙම ආපු කට්ටියවත් සමහර වෙලාවට මේ වැඩක් නැති විදිහට අත්අඩංගුවට ගන්න ඉඩකඩ තියෙනවා. හින්දා පරිස්සමෙන් ඩ්‍රෝන් කැමරාවයි කියලා එළියට නම් බහින්න එපා මේ දවස්වල අල්ලනවා. ඔව් අර යුද හමුදාවේ අලුත් රෙජිමේන්තුවකුත් ආරම්භ කළා ඩ්‍රෝන රෙජිමේන්තුව කියලා. ඉතින් ඊයේ විශේෂ වැඩක් කළා. උන් බදාදා පටන් ගත්තේ ඊයේ ගිහිල්ලා පණිවිඩ ලබා දීමේ පවා උඩින් ගිහිල්ලා ඩ්‍රෝන වලින් එවැනි වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරා. ඉතින් තාක්ෂණය මේ සඳහා දැවන්ත විදිහට යොදා ගන්නවා සහ යුද හමුදාවේ ශක්තිය මේ පමණයි කියලා කියන්න බෑ. අපි ඒ ගැන ඉතාමත් ගැඹුරින් ඔවුන්ට හදපිරි සූතිය පළ කරන්න අවශ්‍යයි. මේ අතරේ අපි යනවා ඊළඟ කාටුන් එක බලන්න. සිම්පල් මෑන් ඉඩික්සන්ගේ කාටුන් එකයි තියෙන්නේ. පාර්ලිමේන්තුවේ මාර වාද විවාද යන්නේ සීයේ කියලා කියනවා. වැඩක් නෑ බං. පාට පක්ෂ අමතක කරලා එක මිටියට එකතු වෙලා එකාවන්ව එක කතාවකට එන්න ඕනි වෙලාවක් බම් මේක කියලා සිම්පල් මෑන් කියලා තියෙනවා. මේ මාර වාද විවාද නෙමෙයි මේ වෙලාවේ. හැමෝම කතා කරලා සහයෝගයෙන් එකට එක තැනකට එන්න ඕනි වෙලාවක මේ වගේ වාද විවාද යනවා. පොඩි කනගාටුවකුත් තියෙනවා වගේ එකක් සාමාන්‍ය ජනතාවට දැනලා තියෙනවා කියලායි කියන්නේ. හොඳයි. සමීරේ කාටුන් එකම අද දවසේ ජාතික පුවත්පත්වල ඇඳලා තියෙන කාටුන් බොහොම උපහාසයේ සිනහව කැට කරගත් කාටුන්. හැබැයි මේ හැම දෙයකින්ම පණිවිඩයක් දෙනවා. අපි සූදානම් විරාමයක් ගන්න. විරාමයෙන් පස්සේ බොහොම වැදගත් සාකච්ඡාවකට යොමු වෙන්න සූදානම්. මේ කොරෝනා ව්‍යාප්ත වෙන කාලේ අපේ මනස අපේ හිත කොහොමද හදාගන්නේ? අපි විරාමයෙන් පස්සේ ඒ ගැන කතා කරමු. ඔබට එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අපි දැන් මේ මොහොතේ පටන් විශේෂ මාතෘකාවක් පිළිබඳව කතා කරන්න සූදානම්. අපි දකිනවා මේ දවස්වල COVID-19 නැත්තම් මේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් එක්ක සමාජයේ විවිධ අර ප්‍රවණතා දකින්න තියෙනවා. මේ දැන් අපි කඩේකට එහෙම ගියොත් එහෙම මේ කඩේ ඇතුළට යන්න බයයි. සමහර වෙලාවට සුපිරි වෙළඳසැලකට ගියොත් එහෙම සුපිරි වෙළඳසැලේ දොර ගාව ඉඳන් සමහර වෙලාවට මේ බඩු මුට්ටු ඕඩර් කරන්න නැත්තම් ඉල්ලන්න කටයුතු කරනවා. මේකට හේතුව මේ ගොඩක් දෙනේ බයයි. දැන් සමාජයේ කොරෝනා ආසාදිතයන් වැඩිපුර ගැවසෙනවා. මේ හින්දා අපි පරිස්සම් වෙලා ඉන්න ඕනේ, ආරක්ෂාකාරී වෙලා ඉන්න ඕනේ. මේ වගේ තත්ත්ව දකින්න තියෙනවා. ඇත්තටම මේවට හේතුව මොනවද? අපි කතා කරන්න සූදානම්. අපේ මැදිරියට අද දවසේ අපි ආරාධනා කළේ බොහොම හුරු පුරුදු කෙනෙක්ට වීකෙන්ඩ් සන්ෂයින් වැඩසටහනට මීට පෙරත් එතුමන් සහභාගී වුණා. අද දවසේ අපි සාකච්ඡාවට එකතු කරගත්තේ ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂතුමන් මනෝවිශේෂඥ වෛද්‍ය එන් කුමාර් නායක මහත්මයා. සුබ උදෑසනක් ඔබතුමන්ට. අර කුමාර් නායක මහත්මයා මේ ආරම්භයේදී මම කිව්වා වගේම මේ සමාජයේ ඉන්න ගොඩක් අයට අර මේ දවස්වල බය කියන දේ වැඩි. සමහර වෙලාවට මේ අපිට හිතන මේ අනවශ්‍ය පරිස්සම් වීමක්ද මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා. මේක ලෙඩක්ද රෝගයක්ද? ඔව් ඇත්තටම නදී දැන් බය කියන එක අපි කාටත් තියෙනවා. මට තාම මතකයි
මම පුංචි කාලේ පළවෙනි පන්තියට බාර දෙනකොට මම පළවෙනි දවස් දෙක තුන ඉස්කෝලේ ගියේම නැහැ. ඉන්නම බෑ කියලා කොහොම හරි තාත්තත් එක්ක ගෙදර පැනලා ගියා. මොකද ටීචර්ත් එක්ක ඉන්න බය වුණා, පන්ති කාමරේ ඉන්න බය වුණා. ඒ වගේම මට තව මතක් වෙනවා පළවෙනිම මගේ වැඩසටහන කරමිට අවුරුදු 16කට ඉස්සෙල්ලා රෝසි සේනානායක මහත්මියත් එක්ක සිරස මට එදා යනකොට ලොකු තැති ගැම්මක්. නිකන් මොන වගේද මේ වැඩසටහනක් කරන්නේ රූපවාහිනියක් ළඟට ගිහිල්ලා බයක් දැනුණා. ඒ බයත් එක්ක පපුවේ ගැස්මක් දැනුණා. අත නිකන් පොඩි වේවුලන ගතියක් දැනුණා. කතා කරන්න බැරි වගේක් ගියා. පොඩ්ඩක් කියලා ගියාම හරි ගියා. මේ අපි කාටත් තියෙනවා. නමුත් නැගී සමාජ පීතිකාව කියන්නේ මේක නෙමෙයි. මේට වැඩිය වෙනස්. දැන් මම මේ කියන්නේ ඒ පුච්චලේ හිතනවා මගේ අඩුපාඩුවක් දකි. මගේ මූණේ අඩුපාඩුවක් දකි. මම ඇඳන් ඉන්න විදිහේ අඩුපාඩුවක්, මගේ ඇඳුමේ අඩුපාඩුවක් දකි කියලා සමාජයෙන් ඈත් වෙනවා. පලා යනවා. රැකියාවට ගියත් හැංගෙනවා. ඉස්කෝලේට ගියත් යාළුවෝ නැහැ. අධ්‍යාපනයත් කඩාකප්පල් වෙනවා ඒකත් එක්ක. රැකියාවට ගියත් ප්‍රොමෝෂන් එකක් ගන්න බෑ. පස්සට යනවා. මොකද එයාට හිතෙනවා අර බීන් එවලුවේට් නැත්තම් බ්‍රේන් ක්‍රිටිසයිස් මං විවේචනයටපත් වෙයි. නැත්තම් මගේ අඩුපාඩුවක් දකි කියලා එන භීතිය. දැන් උදාහරණයක් මම මේ කිව්වම ඔබට තේරෙනවා හොඳටම. දැන් මගේ ළඟට එන විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් දෙවෙනි වසරේ ඉන්නේ. ඔහුට ප්‍රසන්ටේෂන් එකක් කරන්න ස්ටේජ් එකට වේදිකාවට යන්න බෑ. ගිය හැටියෙම මේ අත වෙවුලන්න පටන් ගන්නවා. එයා කියන මේ තොල්කට සේරම මේ වේලෙනවලු. ඊළඟ දිව පට ලැබෙනවලු. ටිකක් වෙලා යනකොට කලන්තේ වගේ එන්නවලු. දැන් ඇත්තටම විශ්වවිද්‍යාලයට කියලා මේ ප්‍රසන්ටේෂන් එකක් කරගන්න මෙහෙම දිගටම බැලනකොට ලකුණු අඩු වෙනවා. ලොකු ෆේලිය එකක්. මම ඇයි කියලා ડોක්ටර් මට හිතෙනවා මම යනකොට එයාලා මගේ අඩුපාඩුවක් දකි කියලා. මං ඇඳන් ඉන්න විදිය, මං කතා කරන විදිය, මං ඊළඟට හැසිරෙන විදිය, ඒ නිසා මට එතෙන්ට ගියාම සමහරට කකුල් දෙක වෙවුලනවලු. දැන් මේ ශිෂ්‍යයා අපි ළඟට ආවේ මේක සනීප කරගන්න. තව මට මතකයි ගර්ල් කෙනෙක් ආවා අවුරුදු 22ක් 23ක් පෙම්වතෙකුත් හොයාගෙන තියෙන්නේ අවුරුදු 5ක් තිස්සේ. ඔහු කියන දැන් මට මේ පෙම්වතා හොයාගන්නත් පුදුම අපහසුතාවයකටපත් වුණා. මොකද මගේ ආසාව මට කියන්න බෑ. මට බයයි මගේ අඩුපාඩුවක් දකි. මගේ වරදක් දකි කියලා කොහොමද දැන් පෙම්වතේ දැන් එයාට බෑ රෙස්ටුරන්ට් එකට ආපන ශාලාවකට ගිහිල්ලා කන්න. අර ඔබතුමා කිව්වා වගේ shopping mall එකකටම යන්න බෑ. ගියාම හිතනවා එතන ඉන්න අය මගේ අඩුපාඩුවක් දකි. මං කතා කරන විදිහ අඩුපාඩුවක් දකි. මගේ ඇඳුමේ දැන් ඔබ හිතුවට මේ නජිත් මේක 110ක් මේ ආතතියෙන් විශාල ප්‍රමාණයක් තියෙන අසනීපයක්. දැන් වයිතුම මේ කාලේට අදාළව ගත්තොත් එහෙම අර බය කියන දේ තියෙනවා. මේක හොඳටම වැඩි වෙනවා. ආසාදිතයන් දැන් මෙතන දැන් ඔය බය තියෙන කට්ටියට ඔබ ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. දැන් මේවැනි බීතීන් තියෙන කට්ටියට දැන් දෙගුණ තෙගුණ වෙලා. දැන් ගෙදරින් එළියටවත් යන්නේ නැහැ. එක පැත්තකට හොඳයි කොවිඩ් දෙන්න තු ඉන්න පුළුවන්. අනිත් පැත්තේ එහාලා ඔබතුමා කිව්වා shopping mall එකක් ළඟට ගියොත් ඇතුළට යන්නේවත් නැහැ. දැන් මේ බය දෙගුණ තෙගුණ හතර ගුණය ගිහලා හොඳටම බය වැඩි වෙලා තියෙනවා. දැන් අද හොයාගෙන තියෙන මම දැක්ක ඊයේ පත්‍රයේ තියෙනවා මේ කොවිඩ් කියන තත්ත්වයට ගොදුරු වෙන අයගෙන් 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මානසික රෝගයකට ගොදුරු වෙනවා කියලා. ඒ කියන්නේ බොහොම භයානක තත්ත්වයක්. ඇමරිකාවේ හොයාගෙන තියෙනවා 70%ක් දැඩි ආතතියකට ගිහිල්ලා කියලා. අපේ රටේ නිසි සමීක්ෂණ නැහැ තාම මේවට. අපිට පේන්නේ නැති පැත්තක්. අර අයිස් යට තියෙන අයිස් බර්ග් එක වගේ සිප්පන් පොයින්ට් කිව් වගේ උඩින් පොඩ්ඩයි පේන්නේ. යටින් මනස කොච්චර වැටිලාද? අර සමහරලාට කොවිඩ් ආසාදනයේ සනීප වෙලා මේ ආසාදනය වෙලා සනීප වෙලා ගෙදර ගියාටත් පස්සේ අර මානසික රෝගිය තියෙනවා. ඒක සුව වෙන්නේ නැහැ. දැන් එතකොට මගේ ප්‍රශ්නයක් තමයි ඇයි මේ සමාජ බීතිකාව හැදෙන්නේ? මනෝවිද්‍යාඥයෝ මේකට වැදගත් කරුණු කීපයක් ඉදිරිපත් කරනවා. එකක් තමයි පුංචි කාලේ පරිසරය. පුංචි කාලේ මැල් ට්‍රීට්මන්ට්, චයිල්ඩ් මැල් ට්‍රීට්මන්ට් කියන්නේ ළමා අපයෝජනය. දැන් ඔබ දන්නවා ලංකාවේ ළමා අපයෝජනය මහා පරිමාණයේ සිදුවෙන දෙයක්. ලිංගික අපයෝජනය ගත්තොත් 14%. ළඟම ඉන්න ඥාතීන්ගෙන් තමයි දරුවෙක් ලිංගික අපයෝජනය, ශාරීරික අපයෝජනය. මානසික අපයෝජනය ගණන් බලන්න බෑ ඒ තරම්. ගුරුවරයාගෙන්, ගෙදර දෙමව්පියන්ගෙන්. එතකොට පුංචි දරුවා පුංචි කාලේ හැංගීම් බෙදා ගන්න බැරි පරිසරයක හැදුනොත්, තාත්තා අම්මා රණ්ඩු වෙන පරිසරයක නිතරම දරුවට ඉන්න වුණොත් එහෙම. තාත්තා රණ්ඩු වෙනවා දකින්න, තාත්තා බීලා එනවා දකින්න, තාත්තා අම්මට ගහන දකින්න, මේ ඇති වෙන භීතීන්, මේ ඇති වෙන ලැජ්ජාවන් නජිත් පසු කාලීන සමාජ බීතිකාවටපත් වෙන්න පුළුවන්. තවත් හේතුවක් විද්‍යාඥයෝ කියනවා ඉන්හිබිටඩ් චයිල්ඩ් කියලා. ඒ කියන්නේ පොඩි කාලේ දරුවට කිසි දෙයක් කරගන්න දෙන්නේ නැහැ. ඇඳුමක් ඇඳ ගන්න දෙන්නේ නැහැ. දරුවට තනියම නාන්න දෙන්නේ නැහැ. සේරම අම්මා කරලා දෙනවා. සපත්තුව දාන්න දෙන්නේ නැහැ. සපත්තුවත් අම්මා දාලා දෙනවා. ලොකු වෙනකම්ම.
එතකොට දරුවා සමාජයට යන්න දෙන්නේ නැහැ. යාළුවෙක් ආශ්‍රය කරන්න දෙන්නේ නැහැ. මේ සමාජශීලී භාවය දරුවා තුළට එන්නේ නැහැ සෝෂලයිසේෂන්. අර ඔබතුමන් කියපු කාරණා බොහොම වැදගත්. අර අපි දකින සමහරලාට දැන් සමහරලාට උසස් පෙළත් කරලා ඉවර විශ්වවිද්‍යාලයටත් යන දරුවෝ ඉන්නවා මේ තාමත් අර අම්මා කවන්න ඕනේ. ඔව්. සමාජයට යන්න බෑ. අන්තිමේදී සමාජයට ආවට පස්සේ හැමතැනම ෆේලියා. තැනකට යන්න බෑ මගේ අඩුපාඩුවක් දැකී ඉස්සරහට ඉන්ටර්විව් එකට මගේ ළඟට ඉන්ටර්විව් එකට යන්න බැරිම කී දහම් මම බලලා තියෙනවා. ඉන්ටර්විව් එකට ගියාම තොල්පට සේරම වේවුලනවා. ඉන්ටර්විව් එකට සම්මුඛ පරීක්ෂණයකට ගියාම කතා කරගන්න බෑ. මේ පුංචි කාලයේ පරිසරය. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබේ දරුවා පුංචි කාලයේ පරිසරයේදී අම්මා තාත්තා රණ්ඩු වෙන පරිසරයක්. තාත්තා බොන පරිසරයක්. ඒ වගේම ගෙදර නිතරම ප්‍රශ්න දරුවාගේ හැඟීම් තේරුම් ගන්න නැති පරිසරය. අපි ඔබ කිව්වා වගේ ලොකු වෙනකම්ම දරුවාගේ වැඩක් කරගන්න දෙන්නේ නැහැ. නාවන්නේ, කවන්නේ සේරම අම්මා තාම. තනියම මේසකවත් දාගන්න දෙන්නේ නැහැ. දරුවා නිදහස් පුච්චලයක් විදියට ශක්තිමත් පුච්චලයක් විතර හැදුන්නේ නැත්තම් මේ සමාජ බීතිකාව වගේ එන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේකේ එළියට එන්නේ කොහොමද කියලා. දැන් මගේ ආපු විශ්වවිද්‍යාල ශිෂ්‍යයා. කොහොමද මේකට පළවෙනි එක තමයි නජිත් එක්ස්පෝසර් තෙරපි කියලා කියනවා. අපි ක්‍රමානුකූලව මේ බීති අපේ ලයිෆ් ආයතනට ආවම අපේ දරුවෝ හදලා දුන්න විශ්වවිද්‍යාලයෙන් මේ ආපු මේ ශිෂ්‍යයා. අපි එක්ස්පෝසර් තෙරපි කියන්නේ මොකද්ද? ක්‍රමානුකූලව මේ බයට විවෘත කරනවා. ඉස්සෙල්ලම සිහින ලෝකයේ තුල විවෘත කරනවා. ඕකට ඇස් දෙක පියාගෙන ඉන්න කියලා. අපි කියන ඔන්න දැන් එනවා, ඔන්න විශ්වවිද්‍යාලයට එනවා, ඔන්න විශ්වවිද්‍යාලේ දැන් ඔන්න ශාලාවට යනවා, ඔන්න දැන් ළමයි ඉන්නවා, සේරම ඔබ දිහා බලාගෙන ඉන්නවා, ඔබ අතෙන්ට යනවා. ඉස්සෙල්ලම අර ප්‍රැක්ටිකලි එතෙන්ට යන්නේ නැතුව සිහින ලෝකයේ ඇස් දෙක පියාගෙන ඉන්න කියලා පුරුදු කරලා යාර දවසට දෙතුන් සැරයක් මේක කරන්න කියනවා. එතකොට මේකට කියනවා ඩිසෙන්සිටයිසේෂන්. පොඩ්ඩින් පොඩ්ඩ බය අඩු වෙනවා. ඊළඟට එයාට අපි රිලැක්සේෂන් දෙනවා. ඇඟ සැහැල්ලු කරන ව්‍යායාම. ඇඟ සැහැල්ලු කරන ව්‍යායාමයේ ඉතාමත්ම වැදගත් ඔය සෝෂල් ෆෝබියා මේ වගේ ෆෝබියා ආතතීන් කොහොමද කරන්නේ? අපිට මෙහෙම ගෙදර ඉඳගෙන බිම හාන්සි වෙලා ඉවර වෙලා කකුලේ ඉඳන් උඩට මේක හරිම වැදගත් ව්‍යායාමයක්. මිනිත්තු ගාණක් ඇතුළතදී ශරීරයේ තියෙන ආතතිය සේරම අඩු වෙලා යනවා. ඉස්සෙල්ලම කකුලෙන් පටන් ගන්නවා. ඊළඟට ෆුට් එකෙන් එතන තියෙන ඇඟිලි වලින් තද කරනවා මෙහෙම රිලැක්ස් කරනවා. දැන් අත කියමු මම මෙහෙම තද කරගෙන ඉන්නවා ඇස් දෙක පියාගෙන 1 2 3 4 5 හිමින් මෙහෙම රිලැක්ස් කරනවා. එක ස්ථානයක් 3 සැරයක් කරනවා එහෙම. කකුල ඊළඟට කාෆ් එක ඊළඟට තයි එක ඊළඟට බඩ ඊළඟට උරහිස් මේක විනාඩි 10ක් කරාම නජිත් මුළු ඇඟේම තියෙන ආතතිය අඩු වෙනවා. ඇඟේම තියෙන අඩු වෙනවා. ඊළඟට මේක අපි කියනවා දවසට දෙසරයක් විතර කරන්න කියලා. ඊළඟ එක උස්ම ගැනීමේ ආනාපාන සති වගේ. හිමින් උස්ම ගන්නවා හිමින්. මේකෙත් අපේ සිම්පතටික් සහ පැරාසිම්පතටික් කියන අපිට දැනෙන්නේ නැති මේ ස්නායු පද්ධතිය. එහෙම නැත්නම් ඉච්ඡාන යුග සහ අනිච්ඡාන යුග. මේ දෙකම බැලන්ස් වෙලා යනවා. මොකද ඔබ දන්නවද දැන් ඔය බය එන එක්කෙනාට එන ලක්ෂණ මොනවද කියලා? ඒ කියන්නේ ඉච්ඡාන යුග ස්නායු පද්ධතිය අවදි වෙනවා. පපුව වේගෙන් ගැහෙනවා, අත වේවුලනවා, කටතොල් පට වේවුලනවා, ඌර කට වේලනවා. අර ස්නායු පද්ධතිය අවදි වීම මේ. ස්නායු පද්ධතිය අවදි වීම. දැන් අර ඒක සේරම කාම් වෙනව දිගටම කරගෙන යනවා. අපි මෙයාට දවසට දෙසරයක් මේ උස්ම ගැනීමේ ව්‍යායාමය කරන්න කිව්වා. ඊළඟට අපි රෝල් ප්ලේස්, රෝල් මොඩල්ස් කියන එක. ඒ කියන්නේ රෝල් ප්ලේ කියන්නේ තව කෙනෙක් එක්ක කතා කරන්න කියලා දානවා. දාලා දැන් එයාට එතකොට අර කතා කරනකොට ටිකෙන් ටික එක්ස්පෝස් වෙනකොට අර බය අඩු වෙලා යනවා. දැන් කතා කරනකොට මුල් දවසේම කතා කරගන්න බෑ. උගුර වේවුලනවා, සේරම වේවිලා එනහි නිකන් අර ලොක් ලොක් වුණා වගේ. හැබැයි ටිකෙන් අන්තිමේදී මාස 3ක් 4ක් විතර යනකොට මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට ප්‍රසන්ටේෂන් එකක් කරන්න පුළුවන් මට්ටමට ගානට විශ්වවිද්‍යාලයට අපි හදලා දුන්නා. ඒ නිසා ඊළඟට පුංචි බෙහෙතක් අපි පාවිච්චි කරනවා නිතරම. බෙහෙත් කිව්වම හරි බයයි කියන්න. මොකද මේ විශේෂයෙන්ම මේ නජිත් මං කියන්නේ බෙහෙතක් කිව්වම හිතන්නේ මේ මනෝවෛද්‍යවරු දෙන බෙහෙත් පිස්සන්ට දෙන බෙහෙත් කියලා. ඇත්තටම දෙන බෙහෙත් සමහර ඒවා පැරසිටමෝල් එකක් තරම්වත් අතුරු ආබාධයක් නෑ. හොඳයි වෛද්‍යතුමා අපිට මොහොතක් දෙන්න ඔබතුමන් කියන කාරණා බොහොම වැදගත්. අර ඕනෑම පුද්ගලයෙක්ට අර ගතින් නැත්නම් ඇඟට ව්‍යායාම් කරනවා වගේ අපි මනසටත් ව්‍යායාම් කරන්න ඕනේ. ඒක බොහොම වටිනවා. අපේ මනස නිරෝගීව තියාගන්න අපි තවත් බොහෝ දේ කතා කරමු විරාමයක් අරගෙන. ඔබ නැවත එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අපි කතා කරමින් ඉන්නේ විශේෂඥ වෛද්‍ය මනෝවිශේෂඥ වෛද්‍යන් කුමාරනායක මහත්මයාත් එක්ක. එතුමන් ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂතුමන් අපි කතා කරමින් හිටියේ අර දැන් කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවෙන තත්ත්වයන් පිළිබඳව සමාජ බීතිකාව ඇති වෙනවා. සමහර වෙලාවට සමාජයේ ඇතැම් දේවල් සිද්ධ කරන්න අපි බයයි මේ කාල සීමාවේදී. කොවිඩ් ආසාදනය වේද මේ ආකාරයේ නොයෙකුත් ගැටලු වෙන ඔය අතරේ වෛද්‍යතුමා දැන් මේ කාලේ අපිට බහුලව දකින්න තිබෙන දෙයක් තමයි අර මේ
සමහර වෙලාවට පවුල් සංස්ථා බිඳ වැටෙන්නත් හේතු වෙනවා. මේ බොහෝ දෙනෙක් මේ කාලෙදී අර ලිංගික ජීවිතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ කාල සීමාවේදී ඔය අර ඔබතුමන් සඳහන් කරපු රෝගී තත්ත්වයේ තියෙන පිරිසුත් මේ දෙයට බහුලව ගොදුරු වෙනවා. සමහර වෙලාවට අපි දකින අර පවුල් බිඳ වැටිලා දික්කසාදේ දක්වා විවාහය ගෙනහිල්ලා තියෙනවා මේ කාරණා හින්දා අපි ගැනත් කතා කරමු. ඔය ඇත්තටම නේද ඉතාම වැදගත් දෙයක්. මිනිහෙක් ජීවත් වෙන සික්පන් පොයින්ට් කිව්වා ඉතාම ප්‍රධාන ලිංගිකත්වය. ඔබ ටයි එක දාගෙන හිටියත් කොහොම හිටියත් ලොක්ෙක් වගේ හිටියත් මිනිහෙක් ජීවත් වෙන්නේ කරුණු තුනක් උදෙසා. මනෝවෛද්‍ය විද්‍යාව දිහා බැලුවොත් ආහාර නැත්තම් තමන්ගේ කුස පුරව ගන්න, ලිංගිකත්වය, ඊළඟට තමයි මිනිසුන්ගේ තියෙන මේ බලයට තියෙන කෑදරකම. තුනක් තියෙනවා කියලා මනෝවිද්‍යාවේ කියනවා. මොනවා නමුත් ඕක ඇතුලේ තමයි මිනිස්සු වෙන්නේ. ටයි එක දාන් හිටියා, කෝට් එක දාන් හිටියා, ලස්සනට ඇඳන් හිටියා, කොහොම හිටියත්. ලිංගිකත්වය ඉතාත්ම වැදගත් දෙයක්. ලිංගිකත්වය කියන එකේ මම දෙක පාඩමක් විතරක් කරන්නම් ඔබට. අපිට හුඟක් යොමු වෙන දෙයක් තමයි මේ පිරිමින්ගේ ශනික මෝචනය. ශනික මෝචනය කියන්නේ එකතු වෙන්න ගිහිල්ලා විනාඩියක්වත් යන්නේ ඉස්සෙල්ලා ශුක්‍රාණු පිටවීම. එතකොට මේක දැඩි ආතතියක් බවට පත් වෙනවා. මේ පුච්චලයක් දැඩි කම්පනයට පත් වෙනවා. ඒ වගේම ඔහුට හිතෙනවා මගේ පාර්ට්නර් නැත්නම් මගේ බිරිඳ නැත්නම් මගේ ආදරවන්තිය මට සතුට කරන්න බැරි වුණා කියලා දැඩි කම්පනයක් එනවා. ඔබ විශ්වාස කරන්න මෙවැනි දැන් මේ හුඟක් අය මේ යොමු වෙන්නේ නැහනේ ලැජ්ජාව නිසා. මම දවසක් නුගේකොට හන්දියේ ඉන්නකොට දැන් අවුරුදු 2ක් විතර මම ලස්සන දෙයක් දැක්කා. මිනිස්සු අටු වෙලා ඉන්නවා තෙල් බෙහෙත් කාරයෙක් ළඟ. එයා කියනවා මේකේ ගුලි 10යි තියෙන්නේ රුපියල් 300යි. මේකෙන් ඕනම ලිංගික ලෙඩක් සනීප වෙනවා කියලා. ශනික මෝචනය, ප්‍රාණවත් නොවීම මිනිස්සු 300ක් විතර පිරලා ඉන්නවා. ඔබ විශ්වාස කරන්න නැදිත් සේරම විකුණා. ඉතින් මං එතනින් දැක්ක දෙයක් තමයි කරුණු දෙකක් මිනිස්සුන්ට මොනතරම් මේ ප්‍රශ්න තියෙනවද මේවා සංගවාගෙන ඉන්නේ. දෙක තමයි අර අපි මේ විද්‍යාත්මක නොවන මේ දේවල් වලට බොරු මිත්‍යාවන්ට මිනිස්සු කොච්චර අහු වෙනවද. දැන් ශනික මෝචනය ඇති වෙන්නේ ඇයි? මේක එක්තරා ආතතියක්. මේකට හේතු කීපයක් විද්‍යාඥයෝ කියනවා. එකක් තමයි සෝෂල් ෆෝබියා. ඉස්සෙල්ලා ඔබ කිව්වා වගේ සමාජ බීතිකාව තියෙන අයට හුඟක්ම ශනික මෝචනය වැඩිලු. දෙවෙනි එක තමයි ඔය ට්‍රාන්ස්පෝර්ටර් ජීන් එකක් කියලා හෙරිටබිලිටි. ඒ කියන්නේ ජීන් එක සෙරොටොනින් ට්‍රාන්ස්පෝර්ටර් ජීන් එක පොලිමෝර්ෆිසම් කියනවා. ඒ කියන්නේ ඒක ඇති වෙන යම් විකෘති භාවයක් ජානත් එක්ක. ඒ කියන්නේ යම් ප්‍රවේණික සම්බන්ධතාවයක්. අපි ඒක අමතක කරමු මොකටද මේ බරබර දේවල්. මෙහෙමයි. ශනික මෝචනය හැදුනොත් එහෙම ගුලි ගිලලා හරියන්නේත් නැහැ. හරිය දුක් විඳලා හරියන්නේත් නැහැ. ඔබ මනෝවෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕන මේක සනීප කරන්න පුළුවන්. කාරණා තුනක් තියෙන සනීප කරන්න. එකක් තමයි මේකට කියන ස්ටාර්ට් ඇන්ඩ් ස්ටොප් ටෙක්නික් කියලා. ඒ කියන්නේ අපි කරන දේවල් අපේ ආයතනයේ ලයිෆ් ආයතනට ආවම. ඒ කියන්නේ අපි දැන් ස්ටාර්ට් ඇන්ඩ් ස්ටොප් කියන්නේ ස්වයන් වින්දනය කරන්න ගිහිල්ලා සුක්‍රාණු පිට වෙන්න ඉස්සෙල්ලා නවත්තනවා. නවත්තලා අයිමත් ඒක ප්‍රාණවත් වීම නැති වෙනකන් ඉන්නවා. එහෙම 4-5 වරයක් කරනවා. සමහරවිට ඔබේ පාර්ට්නර්ට කියන්න පුළුවන්, ඔබේ බිරිඳට මේක කරන්න කියන්න පුළුවන්. මේකට කියනවා ස්ටාර්ට් ඇන්ඩ් ස්ටොප්. දෙවෙනි එක තමයි ස්ක්වීසින් මෙතඩ් කියලා. ඒ කියන්නේ ලිංගිකත්වයේ එකතු වෙලා සුක්‍රාණු පිට වෙන්න ඉස්සෙල්ලා සිස්ටම් මුණ්ඩෙන් මෙහෙම තද කරනවා. තද කරාට පස්සේ අයිම ප්‍රාණවත් වීම නැති වෙනවා. මේක කරගෙන යනකොට ක්‍රමාන මේක මාස්ටර් ඇන්ඩ් ජොන්සන් කියන ડોක්ටර්ස්ලා තමයි ලෝකේ වැඩියෙන්ම සමීක්ෂණ කරේ නජිත් මේ ලිංගිකත්වයේ පිළිබඳ මාස්ටර් ඇන්ඩ් ජොන්ස්ටන් කියන මේ විද්‍යාඥයෝ දෙන්න. හොඳයි වෛද්‍යතුමාර ඔබතුමා අර කලින් සඳහන් කළා අර විරාමයට යන කලින් අර මේ ඖෂධ පාවිච්චි කරනවා කියලා සමාජ බීතිකා විශේෂම මේ තත්ත්වයන් නැති කරන අර ඖෂධ දෙනවයි කිව්වම ගොඩක් අය බය වෙනවා මේ මානසික ලෙඩකට දෙන ඖෂධ දෙන්නේ මේ කොයි ආකාරයේ බලපෑමක් විතර පිස් කොටිම කිව්වොත් අර වචනින්ම කිව්වොත් පිස්සන්ට දෙන බේත් තමයි දෙන්න හදන්නේ. ඔව් දැන් මේක අන්තිම කොටස මම කියලා ඉන්නම්. ඇත්තටම ශනික මෝචනයක් තියෙන කෙනෙක්ට අද ඖෂධ තියෙනවා. මනෝවෛද්‍යවරයෙක් ఔෂධ දාන්න. මේ ඖෂධ පාවිච්චි කරොත් එහෙම සාර්ථකව ශනික මෝචනය සනීප කරන්න පුළුවන්. ඔබ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. එක බෙහෙත් ගුලි අරමියව ගිලින්න යන්නත් එපා. ඔය මොනවද දාලාද කියලා අපි දන්නේ නැහැ. ඔබ හුවි ඉතාත්ම වැදගත් දෙයක්. අද තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නජිත් මේ මිනිස්සු මේ මානසික සෞඛ්‍යයට බයයි. මේකට ස්ටිග්මා කියලා තියෙනවා. කවුරු හරි මං ගැන වැරදි එක්ක හිතයි, මං පිස්සෙක් කියලා හිතයි, මම ලෙඩෙක් කියලා හිතයි. නමුත් දැන් ඔබ බලන්න ළමයෙක්ට නියුමෝනියා හැදුණා කියලා. ළමයෙක්ට දවස් 4-5ක් කැස්ස තිබුණොත් එහෙම අම්මා දන්නවා දැන් මේ වැඩේ වැඩි කියලා. අම්මා ડોක්ටර් කෙනෙක් ළඟට එක්කන් යනවා. නමුත් ඔබ දන්නේ මානසික රෝගවලට අපි ළඟට එක්කන් එනකොට තොලි කළා, බලි කළා, මතුරලා, අත්තගහ මතුරලා මේ ලෝකේ තියෙන දේවල් සේරම කළා, සල්ලි ටිකක් වියදම් කරගෙන අන්තිමටම වැටුණට පස්සේ තමයි අපි ළඟට එන්නේ. හරිම අවාසනාවන්ත දෙයක්. ඒ මාධ්‍යයේ ඔබගේ වග තියෙන වගකීම විද්‍යාත්මක දේවල් ජනතාවට ගෙනියන එක. එහෙම තමයි ලස්සන රටක් හදන්නේ. මේක මේ නදිත්ට අපි කියන්නේ.
හරිද හැම නාලිකාවකටමනේ අපි කේක් හදනේව පොඩ්ඩක් අඩු කරලා මල් හදනේව පොඩ්ඩක් අඩු කරලා ඉවරලා සංගීතයත් පොඩ්ඩක් අඩු කරලා මේ කාලේ විද්‍යාත්මක දැනුම දුන්නොත් මම ඔබට තව කතාවක් අන්තිමට කියන්නම් මේ පෙරේදා මට 10ට විතර කෝල් එකක් එනවා ඇවිල්ලා අනේ ડોක්ටර් ඉතාත්ම හදිසියක් මට පිහිට වෙන්න මොකද මගේ පුතා අම්මට පිහියෙන් අනින්න එනවා මං කො පිහියෙන් අනින කොට්ටාවේ ඔව් ඔන්ලයින් ක්ලාසස් පටන් ගත්තනේ මේ ළමයා හොඳට ඉගෙනගෙන සිස්සත්ති පාස් වෙලා කොළඹ ප්‍රධාන පාසලකට යන්නේ ඊට පස්සේ ස්මාර්ට් ෆෝන් එකක් අරන් දුන්නා දැන් ඔන්ලයින් කෙසේවද ස්මාර්ට් ෆෝන් එකෙන් දැන් ගේම් පල්හනවා දැන් අම්මා බැලුවලු මහ රෑ තිසාම ලයිට් එක දාලා කාමරේ අම්මා බැලුවලු මේ මොකද වෙන්නේ කියලා අන්තිමේදී බලාගෙනට මේ දරුවා මොකද්ද කරන්නේ 5 දෙනෙක් විතර එකතු වෙලා අර ගේම් ගහනවා හරිද කාමරෙන් එළියට එන්නේ නැහැ. කවුරුත් එක්ක කතා කරන්නේ නැහැ. හරියට තරහ යනවා. ඇඩික්ෂන්, ඇබ්බැහිවීම ගේම් වලට. පස්සේ අම්මට තරහ ගිහිල්ලා ෆෝන් එක ගන්න ගියාම ගෙදර බඩු කුඩු කළා. ඊට පස්සේ අම්මට පීයක් අරන් ඇවිල්ලා අනිල් මේ අලුත්ම සංස්කෘතිය ඇති වෙන්නේ. ඉතින් මමට පොඩි දේවල් කීපයක් මතක් කරන්න. පස්සේ අද්ද වෙනවා. දැනුත් ඇඩ්මිට් කරලා ඉන්නේ. මට ඇඩ්මිට් කරන්න කිව්වා මම එවෙලෙම ගේන්න කියලා. ඒ පාර ප්‍රධාන රෝල් එකට මම ඇතුල් කරා මේ දරුවා. අද දරුවා හොඳට ඉන්නවා. දැන් දරුවට අපි අධ්‍යාපනය දෙනවා. මනස උපදේශනය දෙනවා. මොකද්ද මේ ඔන්ලයින් මොකද්ද මේ ස්මාර්ට් ෆෝන් එක කොහොමද ඇබ්බැහි වෙන්නේ ඔබේ ජීවිතේට මොකද මේ දරුවා සිස්සත්ති පාස් වෙලා කොළඹ පාසලකට ආපු දරුවෙක් මට ඔන්ලයින් ගැන තව කතාවක් කියන්න තියෙනවා මගේ ළඟට මේ දවස්වල හරියට දරුවෝ යොමු වෙනවා ඔළුවේ කැක්කුම හිසේ බරයි අර බොහෝ දෙනෙක් කියන කාරණා තමයි S2 රිදෙනවා නලල රිදෙනවා නිින්ද යන්නේ නැහැ ඔබ කියන්නේ සමහර ඔන්ලයින් ක්ලාස් පැය 4-5 මං කියන්නේ මේ ජීඑල් පීරිස් මැතිතුමාට අධ්‍යාපන මැතිතුමාට කරුණා කරලා මේ තත්ත්වය මොනිටර් කරන්න ඕන. පැය 4ක් මට ඉන්න පුළුවන් ද ෆෝන් එක ඔන්ලයින්? මට පුදුමයි හිතා ගන්න බෑ. විනාඩි 30ක් වගේ තමයි වැඩිම ඉන්න පුළුවන්. විනාඩි 30ක් ඉඳලා ඉවරලා විනාඩි 15ක් රෙස්ට් එකක් තියන්න ඕන. මේක තමයි තවත් අවාසනාවන්ත දෙයක්. අද මේ ටියුෂන් මාස්ටර්ස්ලම වරදක් කියන්නේ හොඳයි උගන්වන එක. නමුත් මේකේ පාලනයක් කරන්න ඔබ මනෝවෛද්‍යවරු හම්බෙලා අහන්න කොහොමද ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න ඕන කියන එක. දරුවන්ගේ මනස විකෘති කරන්නේ නැතුව. එහෙම දරුවා අද හරියට එනවා. හිසේ කැක්කුම වමන යන්න එනවා. නිින්ද යන්නේ නැහැ. ඇඟට පණ නැහැ. ඒක දරුවෙක් මං ඇහුවම O level පැය 4ක් දිගටම ඔන්ලයින් ක්ලාස් එක. මෙන්න මේවා මොනිටර් කරන්න ඕන. මොකද මේ රටේ මානසික සෞඛ්‍ය නැති වුණොත් මේ රටේ අනාගතේ නැති වෙලා යයි දරුවන්ට. විශාල ප්‍රශ්නයක් බවට පත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් තවත් ඔන්ලයින් සමහරවල් ඔන්ලයින් මේ ගෙවීම් ගැනත් බලන්න ඕන සමහරලාට මම හිතනවා. ඔව් හරිම කනගාටුදායක දෙයක්. මම ලස්සන දෙයක් කියන්න. මගේ ගෙදර ළඟ මම පාරේ යනකොට ඉස්සරහා ඉන්න 3 wheel එකක් තියෙන මිනිස්සේ එයාගේ නෝන මට හම් වෙලා කොහොමද ડોක්ටර් උදේ පාන්දර කියලා මං කොහෙද කිව්වා මම රුපියල් 5000 ගන්න කිව්වා හොඳයි රජයෙන් මේ අවස්ථාවේ ඒ දීමනාව දෙන එක මහරු කට්ටියට ඉතාම වැදගත් පිළිවෙල වැදගත් දෙයක් ඉතින් දැන් මොකද රුපියල් 5000න් කරන්නේ මම ඉතින් කවුරුද හම්බුනොත් පොඩ්ඩක් කතා කරනවා අනේ ડોක්ටර් ඔන්ලයින් ක්ලාස් එකට ගෙවන්න ඕනේ කිව්වා ඒ 5000 ඉතින් මං හිතන්නේ යම් මොනිටර් කිරීමක් කරන්න ඕනේ කියලා හිතනවා රාජ්‍යයෙන් මේක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ යුතු දෙයක් කියලා මේ දරුවෝ මේ රටේ දරුවෝ මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන වෙලාව. ඒ වෙලාවේ කොහොමද මේ ඔන්ලයින් පවත්වාගෙන යන්නේ? මොන වගේ මුදලකට පවත්වාගෙන යන්නේ? කොච්චර වෙලාවක්ද පවත්වාගෙන යන්නේ? දරුවාගේ මනසට හානි නොවෙන්න. ඇයි මනසට හානි නොවෙන්නේ කියලා නජිත් කියන්නේ මේ දවස්වල ගෙදර අතල දරුවෝ හිර වෙලා මේ දවස්වල සෙල්ලම් කරන්න යන්න බෑ. ස්පෝර්ට්ස් කරන්න බෑ. තනිකරම එහෙම හිර වෙලා ඉන්න දරුවෙක්ට මේකත් ඔළුවට දැම්මම පැය ගන්න. හැබැයි රජයෙන් හොඳ වැඩපිළිවෙලක් මම දැක්කා. හුඟක් ඔන්ලයින් ක්ලාසස් දැන් මේ ටීවී එක හරහා. ඒකෙදි ස්ට්‍රෙස් එක හුඟක් අඩුයි. අපි දැන් අපි හිතමු අපි ටීවී එකක් කරා රූපවාහිනියක් කරා මේ ක්ලාසස් රජයෙන් පටන් ගන්න ගියොත් දරුවා අර ෆෝන් එකේ ඉන්න වගේ නෙවෙයි. දරුවාගේ මනසට එන ආතතිය අඩු වෙනවා. මම දැක්ක දැනටමත් හුඟක් නාලිකාවලට සම්බන්ධ වෙලා හොඳ වැඩපිළිවෙලක් ඒක. ඉතින් මේ දරුවා බේර ගන්න ඕන කාලයක් තියෙනවා. මොකද මේ දිගටම මේ ඔන්ලයින් ක්ලාසස් ඉන්ටර්නෙට් ගේම් වලට ඇබ්බැහිවීම තියෙනවා නම් ඉක්මනින් දරුවෙක් මනෝවෛද්‍යයට පෙන්නන්න. හිසේ කැක්කුම නිතර තරහා යාම ඉගෙන ගන්න බෑ. මතක හිතෙන්නේ නැහැ. මතක තියාගන්න බෑ. හැමතිස්සෙම කලබලකාරී රෙස්ලස්නස් හරිම අයුවේකී ඉක්මනින් මනෝවෛද්‍යයට පෙන්නන්න. මොකද නැත්තම් මේ තත්ත්වය ડિප්‍රෙෂන් වලට ජීවිතේ එපා වීම දක්වා ගොඩනගෙන්න පුළුවන්. පැහැදිලිව. එතුමන් සඳහන් කරන කාරණාව බොහොම වැදගත්. මේ කාල සීමාව විශේෂ කාල සීමාවක් කොරෝනා වසංගතයත් එක්ක බොහෝ දෙනෙක් සමහරලාට ගෙදරට වෙලා ඉන්න මොහොතක් නැත්නම් ඇතැම් වෙලාවට කාර්යබහුලව ගත කරන මොහොතක් තවත් වෙලාවකට
බයෙන් සමහර වෙලාවට තැතිගෙන ඉන්න අවස්ථාවක්. ඒ නිසා ඔබේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යන්න එක බොහොම වැදගත්. පුංචි දරුවන්ගේ මානසික සෞඛ්‍යයත් බොහොම වැදගත්. නිවැරදිව පවත්වා ගන්න එක වැඩිහිටියෝ විදිහට අපි හැමගේම වගකීමක් ඒක. අපි සූදානම් අද දවසේ සාකච්ඡාව අවසන් කරන්න. අපිත් එක්ක එකතුනේ ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂතුමන් මනෝ විශේෂඥ වෛද්‍ය එන් කුමාර් නායක මහත්මයා ඔබතුමන්ට බෙහෙම ස්තුතියි. ඔව් අපේ දුරකථන අංකය 0.73යි 831යි 399යි 0.72යි නේද? 0.72යි 831යි 399යි 1. ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් යම් අපිට දුරකථනයේ යමක් ඔබට දැනගන්න ඕන නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ක්‍රමයේ හරහා විශේෂම දුරකථනයේ හරහා ඔබට පුළුවන් වෛද්‍යතුමත් එක්ක සම්බන්ධ වෙන්න බොහෝ කරුණු කාරණා දැනගන්න. අපි සූදානම් සාකච්ඡාව අවසන් කරන්න. අපි යලිත් ඔබ මුණ ගැහෙන්න සූදානම් ලබන සෙනසුරාදා දවසේ උදෑසන 6ට. අපි ගිහින් එන්න වීකෙන්ඩ් සන්ෂයින් මේ විදිහට අද දවසේ අපි අවසන් කරන්න සූදානම් වෙන්නේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.